තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ ආරම්භ කරන්නේ. අද 2020 වර්ෂයේ 6 වෙනි මාසේ 6 වෙනිදා සුපුරුදු ආකාරයෙන් අපි ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා කාලය තුල අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අප මේ සදහම් හමුව පවත්වන්නේ. විශේෂයෙන් අපිට ලැබී තිබෙන විශේෂ විවේක කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් අපි කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට එකතු වෙලා අපි යන ගමන මේ නිර්වාණය සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන කුසලතා වර්ධනය කර ගැනීමට දරන සාමූහික ප්‍රයත්නයක් වශයෙන් අප මේ සදහම් හමුව පවත්වන්නේ. ඉතින් අදත් මේ සඳහා වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස සම්බන්ධ වී සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, මෙනින් වහන්සේලා සහ නිකුත් අපේ ගිහි යෝගී පින්වත් හැමදෙනාම අපි ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා මේ උතුම් සදහම් හමුවට. පළමුවෙන් අපි සියලු දෙනාම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප කෙරෙහි ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම. අදත් අපි අපේ මාතෘකානුගත සදහම් හමුව පවත්වන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මූලික පැහැදිලි කිරීම් කීපයක් අපි ආරම්භයේදී සිදු කරනවා. අනතුරු අපි ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ සදහම් හමුව සඳහා එකතු වෙන්න කියලා. තම තමන්ගේ ගැටලු ඒ වගේම තම තමන්ගේ අදහස් යෝජනා ආදී දේවල් මගේ අපි මේ විදියට දහම් හමුවක් පවත්වන්නේ අපේ ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස. විශේෂයෙන් අපි හැමදෙනාම දැනට මේ තථාගත ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙච්ච අය. ලෞකික පැත්තෙන් හිතලා බැලුවොත් අපි විවිධ දැනුම ඇත්තෝ, විවිධ හැකියාවන්, විවිධ කුසලතාවන් නැති අය වෙන්න පුළුවන්. විවිධ වෘත්තීය කටයුතු වල යෙදී සිටිනවා වෙන්න පුළුවන්. විවිධ සමාජ තත්ත්වයන්ට අයත් අය වෙන්න පුළුවන්. විවිධ රටවල ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් තථාගත ධර්මයේ ඒ විසමතා වෙනස්කම් තථාගත ධර්මයේ බලපාන්නේ නැහැ. ඒ වෙනස්කම් බලපාන්නේ නැහැ. සියලු දෙනාටම පොදුවේ අනුගමනය කළ හැකි ඊටාම ශ්‍රේෂ්ඨ පිරිසිදු දහමක්, සියලු වෙනස්කම් බහා තබන දහමක් තථාගත දහම. ඉතින් ඒක නිසා අපි හැම දෙනාටම පොදුවේ එය මනවින් අනුගමනය කළ හැකියි. අපි මේ දිනවල අපේ සාකච්ඡාවේ මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ පටිපදා. පටිපදා කිව්වේ මේ මජ්ක්‍ධිමා පටිපදා හැටියට හඳුන්වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවෙන මඟ, නිවන් මඟ හැටියට හැම විටම සඳහන් වන්නේ මේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහි එයට ඇතුළත් කරලා තිබෙනවා අනිකුත් සියලුම මීට අදාළ වන්නා වූ කුසලතා, අදාළ වන්නා වූ ගුණාංග
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්ම මාර්ගයේ යන ඇත්තන්ට මඟ පෙන්වීමක් හැටියට සකස් කරන ලද වැඩපිළිවෙලක්. මොකද අපිට පේනවා අය වෙනත් තැන්වල විවිධාකාරයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වන ධර්ම කරුණු වෙන් වශයෙන් සමහර අවස්ථාවල දේශනා කරලා තිබෙනවා. එක් මාර්ගාංග වෙනම පැහැදිලි කරපු අවස්ථා තිබෙනවා. ඒකට ඒ සියල්ල ගොනු කිරීමක්, එකතු කිරීමක්, සංග්‍රහ කිරීමක් හැටියට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එය අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්තයි අපි හැමෝම දන්නවා. එතකොට දැන් මේ කාලය තුල අපි අවධානයට යොමු කරගෙන ඉන්නේ මේ ආර්ය මාර්ගය අපි ප්‍රායෝගික ජීවිතයට කොහොමද කිට්ටු කරගන්නේ, සම්බන්ධ කරගන්නේ කියලා. හුඟක් වෙලාවට සාමාන්‍ය දෛනික ජීවිතයේ තුල මේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිම කරන්න බැරි අපහසු දෙයක් හැටියට බොහෝ වෙලාවට අපේ සම්ප්‍රදායිකව ඉදිරිපත් වෙච්ච මතිමතාන්තරවල ඇතුළත් වෙලා තියෙන. එහෙම වුණොත් නිවන කියන එක ප්‍රායෝගික නොවන ධර්මතාවයක් බවට පත් වෙනවා. එතකොට අපි නිවන් සාක්ෂාත් කිරීම කියන එක සුවිශේෂ දිනයක, සුවිශේෂ වේලාවක, සුවිශේෂ තැනකදී කෙරෙන වැඩක් වගේ දෙයක් බවට පත් වෙනවා. නමුත් මේ නිවීම සැනසීම කියන එක අපේ ජීවිතේ හැම විට හැම මොහොතේම පවතින දෙයක්. පැවතිය යුතු දෙයක්. එය අපි වඩා ගන්නා වූ කිසියම් කුසලතා එකතුවක් නිසා, කුසලතාවල ගොනු වීමක් නිසා, ඒ කුසලතා එකට පැවතීම නිසා ඇතිවෙන තත්වයක්. ඒක හරියට උදාහරණයකින් කිව්වොත් මේ කායික නිරෝගීකම කියන්නේ මොකක්ද? කායික නිරෝගීකම, ස්වස්ථතාවය. ඒක පවතින්නේ කොහොමද? කායික නිරෝගීකම පවතින්නේ තවත් සාධක කීපයක එකතුවක් හැටියට. අපි ගන්නා වූ ප්‍රමාණවත් ආහාර පාන, ව්‍යායාම, වෙනත් පිරිසිදු වාතාශ්‍රය, නිින්ද ආදී දේවල් පමණට ගැනීමෙන්, නිසි වේලාවට නිසි පමණට ගැනීම හේතු කරගෙන පවතිනා වූ තත්වයක් නිරෝගීකම, ස්වස්ථතාව. ඒ වගේ තමයි අපි වඩා ගන්නා වූ කුසලතාවල එකතුවක් හැටියටයි මේ නිවීම, මේ සැනසීම අපි තුල පවතින. ඉතින් ඒ සඳහා අවශ්‍ය කුසලතා පද්ධතියක් තමයි මේ පටිපදාව තුල, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, මධ්‍යම ප්‍රතිපදාව තුල ඉගැන්වෙන්නේ. ඉතින් ඒවා කරුණු වශයෙන් අපි දන්නවා. දැනට අපි කරන්නේ මේක කොහොමද සාමාන්‍ය ජීවිතයේ තුල ගොනු කරගෙන පවත්වගෙන යන්නේ කියන කාරණේ. අපි ආර්ය මාර්ගයේ වඩනකොට අපි මුලට ගත්ත සතිය, සතිමත් බව, අවදිමත් බව, සිහි ඇත්තෙක් හැටියට කටයුතු කිරීම. ඒක තමයි නිතරම ඉදිරියෙන් තියාගන්නේ. එතකොට සතිය පැවැත්වීම හැම විට හැම මොහොතේ පවතින දෙයක්. ඒක නිසා සතිය නිකම්ම සති කියලා නෙමෙයි හඳුන්වන්නේ, උපට්ඨිත සති කියලා. එළඹ සිටි සිහිය. ඒක නිකම් පවතින සක්‍රීය සතිය කියලා අපිට කියන්න පුළුවන්. වර්තමාන මොහොතේ සතිය සක්‍රීයව තියෙන, ක්‍රියාත්මකව තියෙන, එළඹිලා තියෙන. එළඹිලා කියන වචනේ අදහස් කරන්නේ මේ දැන් ඉන්ද්‍රියාරම්මණයට සතිය එළඹිලා තියෙනවා කියන එක. මේ දැන් පේන දේ, මේ දැන් ඇහෙන දේ, මේ දැන් දැනෙන දේට සාවධානයි, අවදිමත්, වර්තමාන මොහොතට අවදිමත්. ඒකයි අපි සතිය ගැන කියද්දී නිතරම අර මේ සතිමත් භාවය
පවත්ව ගන්න කිසියම් ආකාරයක පුහුණුවක් ඇති කර ගනිද්දී අපි දැන් මම කොතනද, දැන් මම කවුද, දැන් මම මොනවද මේ කරන්නේ, කියන්නේ, හිතන්නේ ආදී වශයෙන් තමා කෙරෙහි සාවධාන බව, තමා කෙරෙහි අවදිමත් බව පවත්වා ගැනීමට අපි ওই වගේ වාක්‍ය කීපයක් මගින් කරන ක්‍රියාකාරකමක්. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒවා අපිට කමඨහන් මගින් ඔය තමා පිළිබඳ අවදිමත් භාවය පවත්වාගෙන යාමට හරි ලස්සනට පියවර ක්‍රමයට මේක උගන්වලා තියෙනවා. තමා තුලම ස්වභාවිකවම සිදුවෙන යම් කිසි දෙයකට සාවධාන වෙලා ආනාපාන සතියෙන් කරන්නේ ඒදී ඒ ඇතුළතට ගත්ත අවධානය, ඇතුළතට ගත්ත සිහිය ඊළඟට තමන්ගේ සරල ක්‍රියාකාරකම් වල පවත්වද්දී එසේම පවත්ව ගන්න ඉරියාපතවල. එතනනොත් එහාට ටිකක් සංකීර්ණව ගිහිල්ලා සාමාන්‍ය වැඩ කටයුතු කරද්දී තමන් අවදිමත් භාවය පවත්ව ගන්නවා. තමන් ගැන, වැඩේ ගැන. එතකොට ක්‍රමයෙන් සතිය සංකීර්ණ වෙනවා. සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා මේ සාවධාන බව, අවදිමත් බව සංකීර්ණ වෙනවා. එතකොට යම් කෙනෙකුට හැකියාව තියෙනවා නම් සාමාන්‍ය ජීවිතය තුළ තමන් කරන කියන කටයුතු වලදී මේ අවදිමත් භාවය පවත්ව ගන්න අපි කියනවා සති ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා කියලා. සති ඉන්ද්‍රිය. ඊළඟට පෙන්වන්නේ සති බලය. මේ ඉන්ද්‍රිය මට්ටමට වැඩුණු දේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා යෙදවුම බලය කියලා කියනවා. ඉන්ද්‍රිය මට්ටමේදී සතිය සක්‍රීයයි, සතිමත්. නමුත් ඊළඟ පියවරක් පෙන්නනෝ බල ධර්මවලදී සති බලය කියලා. එතෙන්ට එනකොට මේ සතිය එක්තරා ප්‍රමාණයකට අපිට අවශ්‍ය පැත්තට ගන්නවා. දැන් ඉන්ද්‍රිය මට්ටමේදී වර්තමානයේ අපි පවතින දෙයට, වර්තමානයේ ඉන්ද්‍රියන්ට හසුවන අරමුණ කෙරෙහි අවදිමත්ව සිටිනවා. ඒ අවදිමත්ව සිටීමෙන් පමණක් අපේ කාර්ය සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒක අපිට අවශ්‍ය තැනටත් යොද. එතකොට ඒ යෙදවුම තමයි ඔය සීලේදී කෙරෙන්නේ. සීලේ, සුවිසීලයේ තුල අපි දන්නෝ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන මූලික වශයෙන් අන්තර්ගත වෙන්නේ. ඒකට අපි මේ සිල් රකින්නවා කියුවම හුඟක් වෙලාවට බොහෝ දිනෙක අදහස් කරගෙන ඉන්නේ කිසියම් ශික්ෂාපදයක් සමාදන් වෙලා ඉන්නකොට තමන් සීලයක් රකින්නවා කියලා. නමුත් ශික්ෂාපදයක් සමාදන් වී සිටීම තුළ සීලයක් රැකීමක් වෙන්නේ නැහැ. සීලයක් රකින්නවා කියන අවස්ථාව තියෙන්නේ කඩ වෙන, ඒ සීලය කඩ වෙන්න අවස්ථාව එළඹුණාම අන්න ඒ වෙලාවේ සතිමත් වෙලා එතන වීරිය කරලා ඒකෙන් වැළකී සිටිනවා. පාණාතිපාතා වේරමණී වෙන්නේ ප්‍රාණඝාතයක් අපේ අතින් සිද්ධ වෙන්න අවශ්‍ය වටපිටාව ඇති වෙලා ඊට අවශ්‍ය කරන මනෝභාවය ඇති වෙන කිසියම් දේශකාරී හැඟීමක් ඇති වෙලා දැන් සතෙක් මැරීමට අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා දැන් ඊට අවශ්‍ය මේ වටපිටාව, පසුබිම, මනෝභාවය ඔක්කොම සකස් වෙලා තියෙන වෙලාවේ දැන් අන්නේ වෙලාවේ තමන් මේක ගැන දැනුවත් වෙලා සතිමත් වෙලා ඒම ක්‍රියාවෙන් වැළකී සිටීම, එතන තමයි සීලය රකින්නවා කියලා කියන්නේ. එතන තමයි සිල්වත් බව පවත්ව ගන්නවා කියලා කියන්නේ. එහෙම නැතුව ශික්ෂාපදයක් සමාදන් වී සිටීම සීලයේ හැටියට අපි සලකන්නේ. ඒක නිකන් කිසියම්
කොන්දේසියකට එකඟ වීමක් වගේ දෙයක් විතරයි. නමුත් මේකේ සක්‍රීය දායකත්වයේ තියෙන සීලේ අර අවස්ථාවේදී පරුස වචනයක් කියන්න අපිට අවස්ථාව එළඹෙනවා. මේක හැමතිස්සෙම අපි පරුස වචන කීමක් නෑ. දැන් පරුසා වාචා වේරමණී කිව්වම හැමතිස්සෙම එහෙම කතා කරන්නෙත් නෑ අපි හැමතිස්සෙම අපි සාමාන්‍යයෙන් කතා බහ කරන කතා බහ ඇතුලේ අපිට පරුස වචන කියන්න අවශ්‍යතාවයක් එළඹෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් කිසියම් කතා බහකදී හෝ නැත්තම් වෙනත් යම් කිසි සිද්ධියකදී අපිට රළු වචනයක් කීමට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ඒ මනෝභාවය ඇවිල්ලා, ඒ වටපිටාව ඇවිල්ලා අනිත් එක්කෙනාට මේක රළු වචනයක් කියන්න අවශ්‍ය වටපිටාව සකස් වෙනවා. අන්නේ වෙලාවේ මේ ගැඹුරු සතිමත්භාවයේ පවත්තලා එතන එක්තරා ප්‍රමාණයකට ඒ ක්‍රියාවට සතිය යෙදවීමක් තියෙනවා. සති බලය කියන්නේ ඒකයි. ඒක යෙදවුමක් තියෙනවා එතෙන්ට. මොකද්ද මේ කියන්නේ යන්නේ, මොකද්ද මේ කරන්න යන්නේ ආදී වශයෙන් කියලා. එහෙම බලලා ඒ අවස්ථාවේ ඒ පරුස වචනය කියන්න සියලු වටපිටාව සකස් වෙලා තියෙද්දි ඒක ගැන දැනුවත්ව මම මේකෙන් වළකිනවා මම මේක කියන්නේ නැහැ කියලා තමන්ව හසුරවා ගැනීමක් සීලයේ තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි මේ සීලය රකින්නේ. පරුසා වාචා වේරමණී කිව්වේ පරුස වචනයක් කියන්න අවශ්‍ය වටපිටාව යෙදුණු වෙලාවේ සිතා මතා දැනුවත්ව ඒකෙන් වැළකී. ඒක තමයි සීලය රකින්නවා කියලා කියන්නේ. ඔය අවස්ථා අපේ අතින් හුඟක් වෙලාවට ගිලිහෙනවා ඇත්ත වශයෙන්. අපි ඔය සම්ප්‍රදායට මේ උගන්වලා තියෙන ශික්ෂාපද අපි කියවනවා, සමාදන් වෙනවා. නමුත් අර අවස්ථාවට එළඹුණාම ඒ ශික්ෂාපදයේ කැඩෙන නැත්නම් ඒ වරද සිදුවෙන අවස්ථාවට එළඹුණාම අපි සතිමත් නැහැ. අපි මේක කරලා නැත්තම් මේක කියලා ඒ ස්වභාවය. ඒක නිසා සීලේදී මේ සතිය යෙදෙන්නේ කොහොමද? දැන් ප්‍රඥාව නම් අපි දැන් සීලය පිළිබඳ ප්‍රඥාව හැම දිනාටම තියෙනවා. මෙන්න මේ කායික ක්‍රියාව වැරදි, මේ කායික ක්‍රියාව මෙතෙන්ට සුදුසු නෑ, මේ වචනේ මෙතෙන්ට සුදුසු නෑ ආදී වශයෙන් ඒ ටික දන්නවා. නමුත් මේ සීලය රකින්නයි කියන අවස්ථාව කොහොමද කියන එක මේ ප්‍රතිපදාවේ ප්‍රායෝගික පැත්ත අපි කතා කරන්නේ. මේ න්‍යායික කාරණයකට වැඩිය න්‍යායික කාරණා අපි හැමෝම දැන් දන්නවා. එතකොට අපි සීලය රැකෙන්නේ ඔන්න ඔය අවස්ථාවක තමයි. ඔය සිල්පද වලින් කියන ඕනම ශික්ෂාපදයක් රැකෙන්නේ එහෙමයි. දැන් අපි ගත්තොත් තවත් එහාට ගිහිල්ලා නෛෂ්ක්‍රම්‍යයට අදාළ ශික්ෂාපද ගත්තොත් අබ්‍රහ්මචර්යාව, විකාල භෝජනය, නච්ච ගීත වාදිත විසූක දස්සන, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ, උච්චාසයන මහාසය, ජාත රූප රජත පටිග්ගහන, මේ වගේ අර පංචකාමයට අදාළ ඉහළ තලයේ කාරණා තියෙනවා. අපි ඒවා භාවිත කරන පරිහරණය කරන අවස්ථාවේ මේ සතිමත් භාවය අපිට අවශ්‍යයි. ඒක යෙදෙන්න අවස්ථාව වටපිටාව යෙදිලා තියෙද්දි නෑ මම මේකෙන් වැළකී යුතුයි, මේකෙන් ඉවත් විය යුතුයි කියලා ඒ මොහොතේ සතිමත් වෙලා ඒ මොහොතේ වීර්ය කරලා මේකෙන් ඉවත් වෙයි. දැනට අපිට මේට අදාළ ප්‍රඥාව තියෙනවා බොහෝ වෙලාවට. යොදන්න වෙන්නේ හුඟක් වෙලාවට අපිට සතියයි වීරියයි. ඒ වෙලාවේ අවදි වෙන්න ඕන. ඒ වරද හෝ ඒ නොකටයුත්ත කිරීමට වටපිටාව යෙදුනමයි අපි අවදි වෙන්න ඕන. ඔන්න දැන් අනතුරක්. ඔන්න දැන් වැරද්දක් කෙරෙන්න අවශ්‍ය වටපිටාව යෙදිලාද. අන්න එතෙන්දී ඒ දැනුවත්භාවය තුල වීර්ය කරලා ඒකෙන් වැළකී සිටීමයි සීලය කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට අපි මේ සීලය ගැන අපි ටිකක් සාකච්ඡා කළා.
මේ ප්‍රතිපදාවේ ඒ අවස්ථාව. ඉතින් ප්‍රායෝගික වෙන්න සීල ශික්ෂාව පරිපූර්ණය කරගන්න අපිට ඔය සති ඉන්ද්‍රිය සති බලයක් විදියට යෙදීම, විරිය ඉන්ද්‍රිය විරිය බලයක් විදියට යෙදීම තුල තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඔය ආකාරයෙන් ඔය කාරණා ටිකක් කතා කළා. විශේෂයෙන් අපි පහුගිය සාකච්ඡාවල ඊයේත් පෙරේදත් අපි වැඩි අවධානය යොමු කළේ මේ සම්මා දිට්ඨි කාරණේට, ලෞකික සම්මා දිට්ඨිය ගැන විශේෂයෙන් කතා කළා. ඉතින් සමහර ඇත්තෝ මේ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කිරීම පිළිබඳව ඊතරම් මනාපයක් නොදැක් වූ බව සමහර අවස්ථාවල අපිට පේනවා. නමුත් මේක හරියට තේරුම් නොගැනීම තුල තමයි අපි හුඟක් අර්බුද ගැටලු පැන නගන්නේ. ඒක ඉක්මවන්න බැරි වෙනවා. මේ ලෞකිකත්වය තුල පැවතිමින් තමයි මේක ඉක්මවන්නේ. හුඟක් අය හිතාගෙන ඉන්නවා මේ ලෞකිකත්වය කියන එක දමලා ගහලා ගිහිල්ලා තමයි ලෝකුත්තරත්වයට යන්නේ කියලා. නෑ, මේ ලෞකිකත්වයේ තුල ඉඳිමින් මේ ජීවිතයේ තුල, මේ අප ගත කරන ජීවිතයේ තුල, මේ අපි ගත කරන ජීවිතේ කරන කියන කටයුතු, අපේ ආර්ථික සමාජීය දේශපාලන කටයුතු, යුතුයකම් වගකීම් රාජකාරී, මේවා හරහා ගිහිල්ලා තමයි නිවන ලබන්නේ. නැත්නම් මේවායින් පලා යෑමක් නෙවෙයි නිවන කියලා කියන්නේ. මේ කටයුතු අපිට මේ ජීවිතේ කරන්න සිද්ධ වෙනවා. දැනටමත් අපි මෙවැනි දේවල් වල පැටලිලා ඉන්නේ. මේවට යොමු වෙලා ඉන්නේ අපි. ඉතින් ඒ ලක්ෂණේ තියෙනවා. ඒ ස්වභාවය තියෙනවා. ඉතින් ඒක නිසා අපි ලෝකුත්තරත්වයට යෑම ලෞකිකත්වයේ හරහා යන ගමනක් මිසක ලෞකිකත්වය මේ මගහැරලා බයිපාස් කරලා යන ගමනක් හැටියට හිතන්න හොඳ නැහැ. ඒ උඟක් අය එහෙම හිතනවා. ලෝකුත්තරත්වය කිසිසේත්ම අර්ථකථනය කරන්න බෑ ලෞකිකත්වයෙන් තොරව. ලෞකිකත්වයක් කියලා දෙයක් නැත්තම් ලෝකුත්තරත්වයක් කියලා දෙයක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ලෞකිකත්වයේ පිළිබඳව ඥානය, අපි ඒකට ලෞකික සම්මා දිට්ඨිය කියලා වචනයක් අපි පාවිච්චි කරාගත්තා. ඒක අත්‍යවශ්‍යයි. ඒකේ තියෙන මේ ලෞකිකත්වයේ තියෙන ස්වභාවය, එහි ඇති අර්බුදකාරී ගතිය, ඒ ගැටලුව තෝරගන්න පුළුවන්කම තියෙන්නේ ලෞකිකත්වයේ පිළිබඳව කතා කරුවොත් විතරයි. එහෙම නැතුව ඒකේ ස්වභාවය තේරුම් ගන්න බෑ. අපි ලෞකිකත්වයේ තුල සිහිනුවණින් සිටියොත් පමණයි ලෞකිකත්වයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. සරල උදාහරණයක් අපි ගත්තොත් බොහෝ දෙනා මේ ආවාහ විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා ඉන්නේ. එතකොට ඒක ගැන ඒ ජීවිතයේ තුල එතනින් මතුවලා එන බොහෝ දේවල් ටිකක් තියෙනවා. පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන සබඳියාව, ඊළඟට දරුමල්ලන් නැතිවීම, ඒ අය වෙනුවෙන් කටයුතු කිරීම, වෙහෙස මහන්සි වීම, ඒ අයගේ කටයුතු, මෙවැනි ලෞකිකත්ව ජාලයක් මතුවලා එන. එතකොට ඒක ඇතුලේ තමයි දුක කියන එක එන්නේ. නැත්තම් දුක කියන ස්වභාවය මතුවලා එන්නේ. එතකොට අපි දුක හඳුනාගන්නේ මේ ලෞකිකත්වයේ ඇතුලේ. මේ අපි ගත කරන සාමාන්‍ය ජීවිතයේ ඇතුලෙන් මේක මතුවලා එන්නේ. අපි එතකොට එතෙන්ට තමයි මේ සතිය උපද්දලා සතිය පිහිටවලා බලන්නේ අපේ මේ ජීවන වටපිටාව තුල කොහොමද මේක මතුවේ? මේක හුදෙක් මේ ලෞකික ජීවිතේ නිසාමද, මේ කන බොන නිසාමද දුක එන්නේ? පුද්ගල සම්බන්ධතා පැවැත්වීමම දුකක්ද? කෑම බීමම දුකක්ද? ධනේ වස්තුව පරිහරණය කිරීමම දුකක්ද කියලා අපි බලන්න වෙනවා.
එහෙම නැතුව මේ දේවල් වලින් ඉවත් වීම දුකෙන් මිදීමක් හැටියට හිතුවොත් ඒක තියෙන ලොකු මුලාවක්. ඒ නිසා අපි බලනවා අපි මේ ජීවිතයේ කරන කියන දේවල් දුකක්ද එහෙම නැත්නම් ඒ කරන කියන දේවල් පිළිබඳ සම්මා දිට්ඨිය නැතිකම නිසා සම්මා සීලය නැතිකම නිසා සම්මා වායාමයේ නැතිකම නිසා අපි ඇති කරගත්ත පටලැවිල්ලක්ද මෙතන තියෙන්නේ කියලා. අත් වශයෙන්ම බලපුවහම මේ ලෞකිකත්වය අපි මේ ජීවිතේ කරන කියන දේවල් දුක් නෙවෙයි. ඒවා මේ ජීවිතේට උරුම ස්වභාවික දේවල්. අපි දැන් කෑම කනවයි කියන එක ස්වභාවික දෙයක් නේ. කතා බහ කරනවා කියන එක ස්වභාවික දෙයක් නේ. පුද්ගල සම්බන්ධතා පවත්වනවා කියන එක ස්වභාවික දෙයක් නේ. ඒක මේ ජීවිතේට උරුම වෙච්ච ජීවිතේට අදාළ දෙයක්. ජීවිතේට අදාළ දෙයක්. එතකොට ගැටලුව තියෙන්නේ කෑම බීමේවත් එහෙම නැත්නම් මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයේවත් එමත් නැත්නම් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේවත් නෙමෙයි. ඒවා ස්වභාවික දේවල්. මේවා ලෝකයට අයත් ලෞකික දේවල්. ලෞකික කියන්නේ ලෝකයට අයත් කියන. හැබැයි ගැටලුව කොහොමද මේකස්ෙන් දුක එන්නේ? මේකස්ෙන් දුක එන්නේ. දැන් ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් පරිහරණය කරද්දී ඒක පරිහරණය කිරීමේදී ඒක වරදවා පාවිච්චි කරොත් අපිට එන්නේ එකකින් කිසියම් හානියක් අනතුරක් වගේ දෙයක්. නමුත් ඒකෙන් දුක මතුවෙන්නේ කොහොමද? අපි ලෝකුත්තර සම්මා දිට්ඨියට යොමු වීමයි මෙතෙන් සිට තියෙන්නේ. ඒකයි මම මේ උත්සාහ කරන්නේ මේක මතු කරගන්න. අපි මේ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව නිසා දුක එනවා නෙමෙයි. ඒක රූප ධර්මයක්. ඒක අපේ ජීවිතයට අවශ්‍ය කරන මොකක් හරි දෙයක් වෙන්නේ නැහැ. අපි හිතමු සෙරිප්පු දෙක කියලා උදාහරණයක් හැටියට. අපි පොදුවේ හැමදෙනාම පාවිච්චි කරනවානේ සෙරිප්පු දෙකක් පාවහන් යුවලක් කියන එක. ඉතින් ඒක මේ අපේ ජීවිතේ පැවැත්මට අවශ්‍ය දෙයක්. සමහර කෙනෙකුට පාවහන් යුවලක් අවශ්‍යයි, සමහර කෙනෙකුට පාවහන් යුවලක් අවශ්‍ය කරන්නේ නැහැ. අපි හිතමු අපි ඔක්කොමලා පොදුවේ පාවහන් යුවලක් පාවිච්චි කරනවා කියලා. ඒතර මේක අපිට සාමාන්‍ය ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. නමුත් ඒක දුකක් බවට පත් වෙන්නේ, මානසික පීඩාවක් බවට පත් වෙන්නේ. ඒක කිසියම් ආකාරයකට රණ්ඩුවක් බවට පරිවර්තනය වෙන්නේ. ගහමරා ගැනීමකට යන්නේ කොහොමද මේ පාවහන් යුවල අපි මේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් පාවහන් යුවලක් පාවිච්චි කිරීමද මේකේ වැරද්ද? එහෙම නැත්නම් අපි මේක පිළිබඳව ඇති කරගෙන තියෙන දෘෂ්ටිය, මේ සංකල්පය, මේකේ භාවිතය කියන තුනේ ඇති වෙන ගැටලුවද? අන්න ඒකයි අපි බලන්න ඕන. දැන් අපි ලෞකිකත්වය කියලා කියන්නේ මේ පාවහන් යුවල පිළිබඳව අපි ඇති කරගන්නා වූ දෘෂ්ටියයි, ඒ පිළිබඳව ඇති කරගන්නා වූ සංකල්පයි, එහි භාවිතයයි. ඒ තුන හරහා තමයි අපිට දුක එන්නේ. එතකොට පාවහන් යුවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නේ? නැත්තම් ඇඳුමක හරි මොකක් හරි අපි හිතාගමු. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නෙමෙයි දුක තියෙන්නේ. මේක පිළිබඳව දැක්ම, මේක පිළිබඳව ඇති කරගන්නා වූ සංකල්පන සහ මේ දෙක ඇසුරින් අපි මේකේ භාවිතය අරහ තමයි මේ ප්‍රශ්නේ. එතකොට මේක මගේ උදාහරණයක් හැටියට අපි හිතමු මේ පාවහන් යුවල මේක මගේ. ඔන්න දැන් තමන් යම්කිසි භාණ්ඩයකට වස්තුවකට මේ සාමාන්‍ය ජීවිතයේදී පරිහරණය කරන සාමාන්‍ය දෙයකට පළමුවෙන්ම හදාගන්න වැරදි දෘෂ්ටියක්. මේක මගේ. මේක වෙන කවුරුවත් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්නත් එපා. ආදී වශයෙන්. එහෙම අපි හිතාගන්න ඒ විදිහට. දැන් එතකොට අර ස්වභාවික දේ ඒ ස්වභාවික දේට පළමුවෙන්ම අපි වැරදි විදිහේ දෘෂ්ටිගත වීමක් සිද්ධ වෙනවා. මේක මගේ. මේක මම විතරයි පාවිච්චි කළ යුතු, වෙන කවුරුවත් පාවිච්චි කරන්න බෑ. දැන් මේවා පාවහන් යුවලේ ප්‍රශ්නද?
මේ සෙරෙප්පු දෙකේ ගැටලුවක්ද මේක? නෑ මේක සෙරෙප්පු දෙකේ ගැටලුවක් සෙරෙප්පු දෙකේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේක පළමුවෙන්ම අපි තුල ඇති වෙන දෘෂ්ටිමය ප්‍රශ්නයක්. දැන් ඕක තමයි අපි අර ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට අපි යනවා කියලා කියන එකේ තැන ඔතන. ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ මේ දේ මේ ද්‍රව්‍ය මේ භාණ්ඩය මේ වස්තුව අපි සාමාන්‍යයෙන් අවශ්‍යතාවයට පරිහරණය කරන දෙයක්. නමුත් ඒක පිළිබඳව අපේ දැක්ම වෙනස් කරගන්න. ඊළඟට සංකල්පනාවක් හදා ගන්නවා වැරදි සංකල්පනාවක්. දැන් මේ සිරිප්පු දෙකක් මම විතරද පාවිච්චි කර යුත්තේ? මම ගෙනාව වෙන්න පුළුවන්. මම ඒක උපය ගත්තා වෙන්නත් පුළුවන්. මම ඒක මිලදී ගත්තා වෙන්නත් පුළුවන්. ගේන්නේ මගේ අවශ්‍යතාවයට වෙන්නත් පුළුවන්. ඒක මගේමද? ඒකට මමත්වයක් නැත්තම් මට ඒකට මේ පූර්ණ අධිපතිත්වයක් දරන්න පුළුවන්ද? ඒක පූර්ණ අයිතිවාසිකමක් කියන්න පුළුවන්ද ඒක? මේක නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ අපිට ඩිංගක් හිතලා බැලුවොත් මේක මමම හැදුව එකක්ද? මේකට අවශ්‍ය මැටීරියල්ස් ඔක්කොම මම නිර්මාණය කරලා මම මේක ඩිසයින් කරලා මම කරලා තියෙන්නේ අන්තිමට මේ කඩේට ගිහිල්ලා මිලදී ගැනීමක් විතරයි බොහෝ වෙලාවට කරලා තියෙන්නේ. මගේ අවශ්‍යතාවය සඳහා මම පාවන්නේ වලක් මිලදී අරගෙන විතරයි තියෙන්නේ. මේකේ කිසිම නිර්මාපක ගතියකට මට පූර්ණ අයිතිවාසිකමක් කියන්න හැකියාවක් නැහැ. ඒක වෙන කෙනෙක් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය සම්පාදනය කරලා එයා ඒක නිර්මාණය කරනවා. ඉතින් නිර්මාණය කරලා ඒක වෙළඳපොලේ තියෙන මගේ අවශ්‍යතාවයට මම ඒක ගිහිල්ලා මිලදී ගන්නවා. මිලදී ගත්ත ගමන්ම අපි දෘෂ්ටියකට එනවා. ඒ තමයි මම. ඒක මගේ දැන්. ඉතින් ඕක සාමාන්‍ය ලෞකිකත්වයේ ඇතුලේ කවුරුත් කියන්නේ ඔව් ඉතින් ඒක එයාගේ තමයි. එයා මිලදී ගත්ත එක එයා තමයි අයිතිකාරය. දැන් අපිත් හිතන මේකට අපිට පූර්ණ අධිපතිත්වයක් පූර්ණ හිමිකමක් දක්වන්න පුළුවන් කියලා. පූර්ණ හිමිකමක් දක්වන්න පුළුවන් කියලා. නමුත් මේක එහෙම එකක් එහෙම හිමිකමක් අයිතිවාසිකමක් කියන්න බෑ. ඔය පළවෙනියටම අපේ ඇති වෙන වැරදි දෘෂ්ටිය. මේ මමත්ව හැඟීම. එතකොට එතන ඉඳලා මං මේ සිරිප්පු දෙක මෙතන තියන්නේ මට ඕන හැටියට තියෙන්න ඕන. මං කැමති ආකාරයට පවතින්න ඕන. මේක වෙනත් කෙනෙක් භාවිතා කරන්න බෑ. ওই විදිහේ සංකල්ප ටිකකුත් එතන ඉඳලා ඇති කරගන්න. අර මමත්වය පදනම් කරගත්තා වූ සංකල්ප. දැන් මේකට 아무තු භාවිතයක් වෙනවා. මේක මෙතන තියන්න ඕන, මේ විදිහට තියන්න ඕන, මේ ආකාරයෙන් තියන්න ඕන, මේක වෙනස් වෙන්න බෑ. වෙන කෙනෙක් පාවිච්චි කරන්න බෑ. දැන් මේක සිරිප්පු දෙකේ ප්‍රශ්නයක්ද මේ යන්නේ? සිරිප්පු දෙකේ ගැටලුවක්ද යන්නේ නැහැ. අපිට තේරෙනවා මේක. දෘෂ්ටිමය දෝෂයක්, සංකල්පීය දෝෂයක් පැන නැගිලා තියෙන බව. දැන් මේක ඇතුලේ දුක එන්න පටන් ගන්නවා ටික ටික. දැන් අර මගේ කියන දෘෂ්ටියට ආපුවම සිරිප්පු දෙක. කවුරු හරි කිව්වොත් නෑ ඔක ඔයාගේ නෙවෙයි. ඔයාට ඔකට අයිතිවාසිකම් කියන්න බෑ. ඔයා මිලදී ගත්තට. ඔන්න ඉතින් හිතට අමාරුයි, හිත රිදෙන. ඊට පස්සේ මේක මං විතරයි පාවිච්චි කරන්නේ, මට ඕන හැටියට තියෙන්න ඕන, මං කැමති ආකාරයට තියෙන්න ඕන කියලා හදාගත්ත ඒ සංකල්පනා ඒ විදිහට පවත්ව ගන්න බැරි වෙනවා. එතකොට මොකද? එතන අරුබුදයක් පැනනවා. ඊළඟට ඕකේ භාවිතයටත් අපි ඒ අනුව හදා ගන්නවා මමත්ව හැඟීමෙන්. මේක මට ඕන විදිහට මං කැමති විදිහට මේක මෙසේ මේ ආකාරයෙන් විය යුතුයි. ඉතින් ඒ භාවිතය එසේම පවත්වන්න බැරුව යනවා. හේතුඵල ධර්මානුකූලව සමහරට වෙන කෙනෙක් ඒක දාගෙන යනවා. වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයට සිරිප්පු දෙකක් පාවිච්චි කරනවා නේ. එයා ඒක දාගෙන ගියාම
මොකද වෙන්නේ? ඉතින් සෙරෙප්පු දෙකේ ප්‍රශ්නයක් නෑ මෙතන. ලෞකික වශයෙන් අපි පාවිච්චි කරන භාණ්ඩයක එහෙම ගැටලුවක් නෑ. අපි හිතාගෙන ඉන්නේ මේ ලෞකිකත්වයේ තුල ගැටලුවක් තියෙනවා කියලා. මේ ලෝකයට අයිති ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ක්‍රියාකාරකම් මේවා තියෙනවා. ඒකයි ස්වභාවය. අපි තවත් උදාහරණයක් ගමු. අපි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට ප්‍රවේශ වීමක් උත්සාහ කරන්නේ අපේ මේ ජීවිතය තුලින්. දැන් මේ පේනවා අපිට මේ සෙරෙප්පු දෙකේ ප්‍රශ්නය කියලා අපි ඕක කියමු. පාවහන් යුවලේ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? පාවහන් යුවලේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පාවහන් යුවලට ප්‍රවේශ වෙච්ච අපි දෘෂ්ටිමය වැරද්දක්, සංකල්පීය දෝෂයක් සහ භාවිතමය දෝෂයක් ඇති කරගෙන තියෙනවා. ඒ අර අපේ අවිද්‍යාව නිසා. ඉතින් ඔය දෝෂයේ තුල ඔය පාවහන් යුවල කැඩෙන බින්දෙනකොට, පරණ වෙනකොට වෙනත් කෙනෙක් මේක භාවිත කෙරුවොත්, වෙනත් තැනක තිබ්බොත් ඔය ඕනම වෙලාවක ඇති වෙන්නේ ඒකෙන් දුක. වැඩිපුරම පවතින්නේ මේ පාවහන් වලින් සැපක් නෙමෙයි. ඒක නිකන් තියෙන තැන වෙනස් කරත් පුද්ගලයාට මේ අරුබුදේ එනවා, මේ ගැටලුව එනවා, මේ දුක එනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේක කල්පනා කරලා බැලුවොත් බොහොම සියුම් විදිහට අපි මේ ලෞකිකත්වයේ සිට ලෝකෝත්තරත්වයට මාරු වෙනවා නැත්නම් ඒ එතෙන්ට පය තබනවා කියලා අපි හිතුවොත් මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මේ අර්බුදේ? මොකද්ද මේ ගැටලුව කියලා මේ අපිට හිතා ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔය විදිහට අපි තවත් උදාහරණයක් දෙකක් මේකට සාකච්ඡා කරන්න පුළුවන්. මේ කාරණේට අදාළව අපි ගමු පුද්ගල සම්බන්ධතා කියන දේ. පුද්ගල සම්බන්ධතා මේ ලෞකිකත්වයේ තුල සාමාන්‍ය ජීවිතයේ තුල අදාළ දෙයක්. අපිට පුද්ගල සම්බන්ධතා වලින් තොරව පවතින්න බෑ. කිසිම කෙනෙකුට. කවුරු හරි හිතනවා නම් මේ රහතන් වහන්සේ කෙනෙකුට පුද්ගල සම්බන්ධතා නැතුව ඉන්න පුළුවන් කියලා ඒකවත් කරන්න බෑ. රහත් භාවයටපත් වෙලාවත් පුද්ගල සම්බන්ධතාවයකින් තොරව කටයුතු කරන්න බෑ. තවත් පුද්ගලයෙක්ගේ ආශ්‍රය නිශ්‍රය තවත් පුද්ගලයෙකුගේ උදව් උපකාර සහයෝගයන් මඟ පෙන්වීම රැකවරණය ආදරය කරුණාව අනිත් පුද්ගලයාට අවශ්‍ය වෙනවා. ඒතකොට පුද්ගල සම්බන්ධතා කියන ඒවා මේ ලෝකයේ පැවැත්මට මේ අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය දෙයක්. ඒක ස්වභාවික දෙයක්. අස්වාභාවික දෙයක් එහෙම නෙමෙයි. නමුත් අපි මේ පුද්ගල සම්බන්ධතාව ආර සෙරිප්පු දෙකේ කතාවේ වගේම පුද්ගල සම්බන්ධතාවවලදී අති සංකීර්ණ ගැටලු ප්‍රශ්න ඇති කරගන්න. අපේ ජීවිතේට පුද්ගලයෝ අවශ්‍ය වෙනවා. අපි හිතාමතාම පුද්ගල සම්බන්ධතා ඇති කරගන්නවා. සමහර වෙලාවට. එතකොට මොකටද අපේ අවශ්‍යතාවය? අපි ගිහි ජීවිත පැත්තෙන් කතා කරුවොත් ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් ඉන්නවා. ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. අපිට අවශ්‍යයි එක්ක අපි පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න. ඔය ASCII ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය නිසා අපි එක්ක ඒගොල්ලෝ සම්බන්ධතා හදාගන්න. දැන් අපේ වමනාවට නෙවෙයි වෙන කෙනෙක් ඇවිල්ලා අපිව එයාගේ වමනාවට සම්බන්ධතාවක් හදාගන්නවා අපිත් එක්ක. ඒතකොට දැන් පළමු කොට අපිට තේරෙන්න ඕන මේ පුද්ගල සම්බන්ධතාවය හරි ස්වභාවිකයි. ස්වභාවික දෙයක්. අර සිරිප්පු දෙකක් භාවිත කිරීමේ අවශ්‍යතාව වගේ මේ දිවි පැවැත්ම ඇතුලේ මේ ලෞකික මේ ලෝකයට අයත් දිවි පැවැත්ම තුල පුද්ගල සම්බන්ධතා නිර්මාණය වීම හරි ස්වභාවිකයි. එතකොට අපේ උමනාවට පුද්ගල සම්බන්ධතා අපි හදාගන්න. අපි වගේම අනිත් එක්කෙනා එයාගේ උමනාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධතාවක් ගොඩනගා ගන්න. මිත්‍රත්වයක්, ඥාතිකමක් ආදී වශයෙන් කියලා අපි ඔයාලට එක එක පුද්ගල සම්බන්ධතාවට එක එක නම් දාගෙන තියෙනවා.
කොහොම හරි අපි සබැඳියාවක් ඇති කරගන්න. ඉතින් මේ සබැඳියාව ඇතුලේ අපි දෘෂ්ටිමය දෝෂ, සංකල්පීය දෝෂ සහ ව්‍යවහාර දෝෂ, භාවිතමය දෝෂ හදාගන්න. එතකොට තමයි මේ සම්බන්ධතාවයේ දුකක් එන්නේ. නැතුව මේ පුද්ගල සම්බන්ධතාවයේ දුකක් වෙන්නේ නැහැ. ස්වභාවිකව. ඒක මේ සාමාන්‍ය ජීවිතයක් තුළ පවතින දෙයක්. පුද්ගල සම්බන්ධතාවක් ඇති කරගත්තම සමහරු එයා මගේ, එයා මට ඕන විදියට ඉන්න ඕනේ, එයා මං කැමති විදියට ඉන්න ඕනේ. ආදී වශයෙන් කියලා අර පුද්ගල සම්බන්ධතාවයේ අනිත් පාර්ශව කරු පිළිබඳව මමත්වයක් ඇති කරගන්න. මේ සබඳතාවයේ පිළිබඳවත් මමත්වයක් දාගන්න. අපි දෙන්නගේ සබඳියාව සම්බන්ධතාවයේ මෙසේ විය යුතුයි. ඒක මට ඕන විදිහට වෙන්න ඕන. මේ සම්බන්ධතාවය මෙහිම තියෙන්න ඕන කියලා. මේ විදිහට තියෙන්න ඕන කියලා. දැන් අර පුද්ගල සම්බන්ධතාවයට මමත්වය දාගන්න. දැන් මෙතන පුද්ගල සම්බන්ධතාවයේ දෝෂයක්ද නැත්නම් අපි ඇති කරගන්න මේ දෘෂ්ටිමය දෝෂයක්ද? මොකද්ද තියෙන්නේ? අපිට මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් කරගන්න පුළුවන්. ඉතින් ඕක දාගන්න. ඉතින් ওই විදිහේ සංකල්ප ටිකකුත් ඇති කරගන්න. ඊළඟට ඔය පුද්ගල සම්බන්ධතාවයේ භාවිතය හරි සංකීර්ණ කරගන්න. දැන් මම මේ සම්බන්ධතාවය ඇති කරගත්තේ මම. ඒ නිසා මට ඕන හැටියට මේ සම්බන්ධතාවයේ තියෙන්න ඕන. ඒක වෙනස් වෙන්න බෑ, වෙනත් ආකාරයකට වෙන්න බෑ. ඒ විදිහටම වෙන්න ඕන. ආදී වශයෙන් කියලා මේ සම්බන්ධතාවයට මම දාගන්න. මමත්ව හැඟීම දාගන්න. ඊට පස්සේ ආත්මීය කරගන්න, Tamanට ඕන හැටියට හසුරවා ගන්න දරන උත්සාහය. ඉතින් ලෝක ස්වභාවය අනුව එහෙම පවතින්නේ නැහැ. ඔය අනිත්‍ය කියලා අපි ඉගෙනගෙන තියෙන දේ ඔතෙන්දී අපි දකින්න ඕන. දැන් අනිත්‍යයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ඥානය අපිට තියෙනෝනේ, අනිත්‍ය සංඥාව තියෙනෝනේ දැනට. එතකොට මෙතෙන්දී අපි මේ වෙනස් වීම කියන ධර්මතාවය දකින්න ඕන පුද්ගල සම්බන්ධතාවයේ ඇතුලේ. දැන් මට ඕනේ මේ පුද්ගලයාත් එක්ක තියෙන සම්බන්ධතාවය නොවෙනස්ව තියාගන්න. ඒ වුණාට හේතුඵල ධර්මතාව දැන් ඔන්න හේතුඵල ධර්මතාව ඔතෙන්දී අදාළ වෙනවා අපිට. දැන් අපිට ওই ඥානෙ තියෙනෝනේ. අපි දැන් මේ ඥානෙ භාවිතයට ගැනීම පටිපදාවේ ස්වභාවය. එතකොට මේ සම්බන්ධතාවයේ කිසියම් හේතුවක් නිසා වෙනස් වෙනවා. දැන් මට ඕන හැටියට පවතින්නේ. නමුත් මට ඕන විදිහට මේ සම්බන්ධතාවයේ තියෙනවා. මෙයා මාත් එක්ක කටයුතු කරනවා නම් මෙහෙමයි කටයුතු කරන්න ඕන. ඊට වැඩි වෙනස් විදිහකට කටයුතු කරන්න බෑ. එතකොට එතන නිත්‍ය සංඥාවකුත් තියෙනවානේ බලපුවා. දැන් වෙනස් වෙනවයි කියන එක අපි එතෙන්දී එකඟ වෙලා නැහැ. මේ පුද්ගල සම්බන්ධතාව පවත්වන එක ඇතුලේ අපි අනිත්‍යතාවය පිළි අරගෙන නැහැ. අපි තියාගෙන ඉන්නේ ඒක පිළිබඳ නිත්‍ය සංඥා. එතකොට මේ අපි උගත් දහම භාවිතේ නැහැ. භාවිත වෙන්නේ නැහැ. අපි අනිච්චං කියලා වෙන තැන්වල ඕක මතුරනවා. හැබැයි පුද්ගල සම්බන්ධතාවය ඇතුළට ගිහිල්ලා බලපුවාම අපි කියන්නේ එහෙම වෙනස් වෙන්න බෑ. මේ සම්බන්ධය මේ විදිහට තියෙන්න ඕන. මෙහෙමම වෙන්න ඕන, මේ ආකාරයෙන්ම පවතින්න ඕන. එතකොට අපේ දැනුමයි අපේ භාවිතය අතර මහ විශාල පරස්පරයක් තියෙනවා. මේක තමයි අපි දකින්න ඕන. මේක මේ පුද්ගල සම්බන්ධතාවයේ දෝෂයක් එහෙම නෙමෙයි. පුද්ගල සම්බන්ධතාව පිළිබඳව අපි ඇති කරගන්නා වූ දෘෂ්ටිමය ගැටලුවක්, සංකල්පීය දෝෂයක්, භාවිතමය දෝෂයක් මෙතන තියෙනවා. ඒක තමයි අපිට හරියටම ගෝචර කරගන්න බැරි. ඒක තමයි අපිට හරියට ගොනු කරගන්න බැරි, අපිට තේරුම් ගන්න බැරි. ඔන්න ඕක දැක්කනම් අපි ඕකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුලේ අපි මොනතරම් දේවල් දැකලා තියෙනවද? මේ මා සහ අනිකා අතර තියෙන පුද්ගල සම්බන්ධතාවයේ අනිත්‍යතාවය අපි දැකලා තියෙනවා. මේක නිත්‍ය එකක් වෙන්න බෑ. මට අවශ්‍යයි මේ පුද්ගල සම්බන්ධතාවය. නමුත් මේක නිත්‍ය නෑ.
මම කැමති මේ පුද්ගල සම්බන්ධතාවයේ මේ විදිහට තියෙනවනම්. මොකද මම පුද්ගල සම්බන්ධතාවයක් පවත් ඇති කරගන්නෙම මගේ උවමනාවටනේ. මගේ අවශ්‍යතාවයට. මගේ වින්දනයට. එතකොට ඒ අනුව මා තුල තියෙන මේ පුද්ගල සම්බන්ධතාවයේ මෙසේ විය යුතුයි. මම මෙන්න මේකටයි මෙයා එක්ක සම්බන්ධ වුනේ. එහෙත් අපි මේකේ අනිත්‍යතාවය තේරුම් ගන්න තියෙන්නේ පෑ දකින්න ඕනනේ මේ පුද්ගල සම්බන්ධතාවය මං කැමති ආකාරයට මට ඕන විදිහට මං කැමති තාක් කාලයක් පවතින්නේ නැහැ කියන ස්වභාවය අපි තේරුම් ගන්න තියෙන ඒක අවබෝධ කර ඒක ඒ සම්බන්ධියාව තුලින්ම දකින්න ඕනනේ. මේ සම්බන්ධතාවය පවත්වගෙන යද්දී ඒ සම්බන්ධතාවයේ තුලින්මයි අපි මේක දකින්න ඕන. දැන් මට ඕන මෙයත් එක්ක මේ විදිහට කටයුතු කරන්න. මම කැමති. ඒත් මගේ කැමැත්තට අනුව මේ මා සහ අනිකා අතර තියෙන මේ සම්බන්ධතාවය යන්නේ නැහැ. ඒ විදිහට වෙන්නේ නැහැ මේක. එතකොට දැන් අපි මේ ලෝකුත්තරත්වයට ගියේ මොකක් තුලින්ද? මේ ලෞකික දේ තුලින්. මේ ලෞකික දේ තමයි මම සහ අනිකා අතර තියෙන සම්බන්ධියාව සම්බන්ධතාවය. ඒක ඇතුලෙන් ඒක තුලින් අපි මේ යන්නේ. ඒක ඇතුලින්ම මේක දකින්න. ඔය ඒක දමලා ගහලා මට ওই සම්බන්ධතාව ඕනේ. සම්බන්ධතාව වලින් නිවන් දකින්න නම් ඔය සම්බන්ධතාව ටික ඔක්කොම අයින් කරන්න ඕන. කියලා ඒක පැත්තකට දාලා යන කෙනාට මේක ඇතුලෙන් මේක දකින්න බෑ. මේක ඉක්මවා යන්න බෑ. ඒකයි අපි මේ ලෞකික සම්මාදිට්ඨිය ලෞකිකත්වය ගැන ටිකක් වැඩිපුර කතා කළා. ඒ කතා කරේ මොකද අපිට ලෝකෝත්තරත්වයට යන්න තියෙන්නේ මේ ලෞකිකත්වයේ කියන ඒ දණ්ඩ උඩින්ම තමයි. ඒ පාලම උඩින්ම තමයි. ඒ දණ්ඩ ඒ පාලම බයිපාස් කරලා ලෝකෝත්තරත්වයට යන්න මගක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේවා මොනවද? මේ ලෝකයට අයිති දේවල්. එහෙම දේවල් මේකේ තියෙන්නේ. එහෙම දේවල් ටික. ඉතින් පංච ස්කන්ධ ලෞකික දේවල්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඇයි ඕවා කමටහන් කරගෙන තියෙන්නේ මේ ලෝකුත්තර මාර්ගය තුල? ඒවයි අනිත්‍යතාවය තමයි දකින්න තියෙන්නේ. ඒ රූපස්කන්ධයේ අතහැරලා රූපස්කන්ධයේ අනිත්‍යතාවයක් ගැන අපිට කතා කරන්න බෑ. වේදනාස්කන්ධයේ අතහැරලා වේදනාස්කන්ධයේ අනිත්‍යතාවයක් ගැන කතා කරන්න බෑ. ඒක තුලින්ම ඒක තුලින්ම ඒකේ භාවිතයේ තුලම තමයි මේක දකින්නේ. ඒක නිසා ඔය මම උදාහරණ දෙකක් මේකට දල වශයෙන් ගත්ත සරල උදාහරණයක් අපි ගත්තේ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කිරීමේ පැත්තෙන් ගත්තම උදාහරණයක් හැටියට අපි පාවහන් නියෝලක් ගැන කතා කරුවා. ඊට වැඩිය සංකීර්ණ දෙයක් අපි ගත්ත පුද්ගල සම්බන්ධතා පැත්තේ. මේ දෙකම ලෞකිකයි. එතකොට මේ දෙක උදාහරණ වශයෙන් විතරයි මම කතා කරේ. මේ ඔස්සේ අපිට ලෞකිකත්වයේ තුල අපි අපේ ජීවිතයේ පැවැත්ම ඇතුලේ මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය පුද්ගල සම්බන්ධතා පැවැත්වීම නේ ඊට වැඩි තවත් සංකීර්ණ දෙයකට අපි ගියොත් අපේ භූමිකා ඒක තවත් ටිකක් සංකීර්ණ එකක් අපේ භූමිකා කියලා කොටසක් තියෙනවා ඒ භූමිකා අපි පවත්වගෙන යනවා ඇත්ත වශයෙන් භූමිකා පවත්වගෙන යනවා ඒ භූමිකා අපිට අවශ්‍යතාවය මේ ලෞකිකත්වයට අදාළයි. ඒ භූමිකා සමහර විට මේකේ අපි උදාහරණයක් හැටියට කියමු සාමාන්‍යයෙන් කුටුම්බය තුල ගත්තොත් මවගේ භූමිකාව පියාගේ භූමිකාව අපිව කතා කරන්නේ. අර ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ අත්ති මාතා අත්ති පිතා අර බුදුහාමුදුරුවෝ කල්තැතුවම කිව්වේ එහෙම ඒවා තියෙනවා. එහෙම ඒවා තියෙනවා. අම්මෙක් නෑ අප්පෙක් නෑ කියලා පටන් ගත්තොත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. සමහරු පටන් ගන්නෙ මෙහෙම. අම්මා කියන්නේ හිතින් හදාගත් එකක්.
තාත්තා කියන්නේ හිතින් හදාගත්ත එකක් කියලා. එහෙම එකක් නෑ. එහෙම භූමිකා තියෙනවා. මේ ජීවිතේ එහෙම භූමිකා තියෙනවා. ඉතින් ඔතනින් එහාට ගිහිල්ලා අපිට තවත් සංකීර්ණ භූමිකා අපේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. වෘත්තීය භූමිකා, සමාජ භූමිකා, ආගමික භූමිකා. දැන් අපි බලන්නකො මේ භික්ෂුන් අපිට කියන්නේ භික්ෂුන් වහන්සේලා කියලා. ආමුදුරෝ. ඉතින් ඔහොම භූමිකාවක අපි ඉන්නවා. ඉතින් ඒක අපේ උමනාවටද මේ භූමිකාව සකස් කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් සමාජයේ විසින් අපිට පවරලා තියෙන එකත් කොහොම හරි මේ භික්ෂු භූමිකාව කියලා එකක් මතුවලා තියෙනවා. ඉතින් ඒකට අදාළ හැසිරීම් රටා, චර්යා රටා ටිකක් සම්මත වෙලා තියෙනවා. මේක මෙහිමයි මේ විදියට පවතින්න ඕන කියලා. ඒ ඔය විදිහට අපිට විවිධ භූමිකා තියෙනවා. කුටුම්බය ඇතුලේ භූමිකා තියෙනවා. එළියට බැස්සම සමාජ භූමිකා තියෙනවා. වෘත්තියකට ඇතුළු වුණාම වෘත්තීය භූමිකාවක් තියෙනවා. ඒව බොරු නෙවෙයි. ඒව ලෞකික වශයෙන් සත්‍ය. අපි මේ විවාහාර සත්‍යය ඒව භාවිත කරනවා. විවාහාර කරනවා. එතකොට ඒ භූමිකාවකට ආපුවම ඔන්න ආයි සංකල්පීය දෝෂය, දෘෂ්ටිමය දෝෂය හදා ගන්නවා අපි. විවාහාර දෝෂය ඇති කරගන්නවා. මේක නිට්ටයයි ආත්මයි ආදී වශයෙන් හිතා ගන්න මේ භූමිකාව. මේක වෙනස් වෙන්න බෑ. මෙහෙම වෙන්න ඕන, මේ විදිහටම පවතින්න ඕන. මං කැමති විදිහට මට ඕන විදිහට තියෙන්න ඕන. භූමිකාව. තමන්ගේ භූමිකාව තමන් උපාදාන කරගන්න. නේ? මේක මෙහිමයි, මේ විදියයි මගේ තත්වයේ තනතුර මේක නිත්‍ය ආත්ම කරගන්න. තත්වයක් තනතුරක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ ලෞකික වශයෙන් අපි ජීවත් වෙනකොට එහෙම දේවල් ඉතින් අදාළයිනේ, ප්‍රායෝගිකයිනේ, විවහාරයිනේ, උචිතයිනේ. ඒකේ තියෙනුනේ උපයෝගීතා වටිනාකමක් තියෙනුනේ මේ ලෞකිකත්වයේ ඇතුලේ. ඒක නිසානේ අපි එහෙම භූමිකා හදාගෙන තියෙන්නේ. මව් භූමිකාවක් අවශ්‍ය වෙන්නේ, පිය භූමිකාවක් අවශ්‍ය වෙන්නේ, ඊට අදාළ ආචාර ධර්ම පද්ධතියක්, ගුණ ධර්ම පද්ධතියක් සහිතව එහෙම එකක් හදාගෙන තියෙන්නේ. නමුත් අපි ඒකට නිත්‍ය සංඥාවක් හදාගත්තොත් මේ හොඳම එකක් කියලා අපි හිතන්නකෝ. අපි දැන් උදාහරණ දෙක බුදුහාමුදුරුවෝ ගනිපු අත්ති මාතා අත්ති පිතා කියන දේ ගත්තොත් අපි පිළිගන්න ඒක මව් භූමිකාව අත්‍යවශ්‍යයි. ඒකේ මේ ගුණාංග පවතින්න ඕන. ඒකේ ඵලදායීතාවය මෙච්චරයි. දරුවන් සඳහා අප්‍රමාණ බලපෑමක් තියෙනවා. අප්‍රමාණ වශයෙන් ගුණාත්මක වටිනාකමක් මව් භූමිකාවේ තියෙනවා. පිය භූමිකාවේ තියෙනවා කියලා අපිට ඒක ගැන ඒකේ අදාළත්වය කිසිම වාද විවාදයකින් තොරව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ භූමිකාවේ මේ තරම් විශාල අදාළත්වයක් තියෙනවා. බොරු නෙවෙයි. ප්‍රායෝගික ඇත්ත. සත්‍ය. එතකොට නමුත් අපි මේ භූමිකාව පිළිබඳව අර නිත්‍ය සංඥාව ඇති කරගත්තොත් මේක මෙහෙමම වෙන්න ඕන, මේ විදිය වෙන්න ඕන, මේක වෙනස් වෙන්න බෑ. භූමිකාව යහපත් විදියට තියෙන්න ඕනේ කියන එක ඇත්ත. අපි එහෙම එකක් ගොඩනගලා තියන්නේ. නමුත් වෙනස් වෙන්න බෑ කියලා හිතුවා. මොකද ඒක භූමිකාවේ ප්‍රශ්නයක්ද අපේ ප්‍රශ්නයක්ද? ඒක අපේ දෘෂ්ටිමය දෝෂයක්, සංකල්පීය දෝෂයක්. ඊට පස්සේ ඒක ඒ භූමිකාව නොවෙනස්වම පවත්වා ගන්නත් අපි උත්සාහ කරනවා. විවහාරමය දෝෂයකොත් තියෙනවා. ඉතින් වෙනස් වෙච්ච තැන ඔන්න ඉතින් අර්බුදේ පටන් ගන්න, ඔන්න ගැටලුව පටන් ගන්නවා, ඔන්න දුක පටන් ගන්න, ඔන්න නොහොඳ නෝකඩු ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි සතිය පවත්වන්න ඕන ගැඹුරින්. මේ මව් භූමිකාවේ ඉන්න මව්වරු සමහර වෙලාවට මාතෘත්වයට අදාළ නැති දේවල් වලත් යෙදෙනවා. මාතෘත්වයට පිටින් වැඩ කරන අවස්ථාවලුත් තියෙනවා. පිය භූමිකාවල ඉන්න පියවරු පිරිමි පිතෘත්වයට අදාළ නැති දේ, ගැළපෙන්නේ නැති දේවලත් යෙදෙනවා. එහෙමත් කටයුතු කරනවා. මේ පිය භූමිකාව, මව් භූමිකාව මහා ශ්‍රේෂ්ඨ උතුම් දෙයක්. නමුත් මේක අනිත්‍යයි. ඔතෙන්ට එන්න නම් අපිට ලේසි නෑ. හැබැයි අපි ඒක කතා කරන්න බැස්සොත්
අපි නිත්‍ය සංඥාව කතා කර එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? අම්මෙක් වුණාම අපෙක් වුණාම මෙහෙම වෙන්න ඕන. මේ විදිහට වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අර අනිච්චං කියන එක කිව්වට මොකද අපිට ඕන එකට ආපු ගමන් අනිච්චං පැත්තකට දාන්න. එතකොට නම් අපිට ඕන එකට ආපු ගමන්ම නිච්චං තමයි. මේක මෙහෙම වෙන්න ඕන. මේ විදිහට තියෙන්න ඕන. අනත්තං කියලා කිව්වට මොකද අපිට අවශ්‍ය දෙයට ආපු ගමන් අත්තා. නෑ මං කියන විදිහට මේක වෙන්න ඕන. මං කැමති විදිහට තියෙන්න ඕන. මං කැමති ආකාරයට කැමති තාක් කැමති ස්වරූපයෙන් පවතින්න. දැන් බලන්නකො මෙතන මේ අර්බුදේ යන්නේ. මෙතන මේ ගැටලුව පටන් ගන්න. එතකොට මේක භූමිකාවේ ප්‍රශ්නයක්ද? භූමිකාවේ ප්‍රශ්නයක්ද? අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ. මේක භූමිකාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක දෘෂ්ටිමය ගැටලුවක්, සංකල්පීය දෝෂයක්. මේ දෙක පදනම් වෙලා ඇති කරගන්න විවහාර දෝෂයක් මෙතන තියෙනවා. ඒක නිසා අපි යම් කාන්තාවක් යම් මවක් මව භූමිකාවේ ඊට අදාළ ගුණධර්ම ආචාර ධර්ම පද්ධතිය තුල කටයුතු නොකරනකොට අපිට එතන අර ගැඹුරු සතිය පවතින්න ඕන, ගැඹුරු ඥානය ඇති වෙන්න ඕන. ඒ විදර්ශනා ඥානය එතන ක්‍රියාත්මක වෙන්න ඕන. මේක තමයි අනිත්‍යතාවය, මේක තමයි වෙනස් වීම. මේක තමයි මට ඕන හැටියට මං කැමති ආකාරයට නොපැවැත්ම කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ අපි මේ මව්වරු මව් ගුණයෙන් පිරිහිලා කටයුතු කරන එක අපි අනුමත කරනවායි කියලා. ඒක නෙවෙයි තියෙන්නේ. ඒ වගේ වැරදි පාරවලුත් මේ වගේ තැන්වලදී අරගන්න සමාන. විතණ්ඩවාදීන් නැත්තම් තර්කයට බර වෙච්ච අය ඔය එන්නේ ඕන එකක් කරගන්න, ඕන එකක් කෙරුවට කමන්නේ කියන තැනටයි ඔය එන්නේ කැරකිලා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු තලයක දෙයක් මේ අපි කතා කරන්නේ. මවෙක් මව භූමිකාව තුල ඉන්න ඕන කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්. ඒකේ ඵලදායීතාවය, ඒකේ වටිනාකම අපි දන්නවා. පිය භූමිකාව තුල ඉන්න ඕනයි කියන එක අපි දන්නවා. ඒකේ ඵලදායීතාවය, ඒකේ වටිනාකම අපි දන්නවා. ඒක ගැන නෙමෙයි. ඒක ලිහිල් කරන්න, ඒක බොරුල් කරන්න, ඒක පිරිහවන්න කරන කතාවක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි මේ හදාගත්ත භූමිකා, අපි ගොඩනගාගත්ත මහ වටිනා භූමිකා ඒවා එසේම පවතින්නේ නැහැ. ඒවා හේතුඵල ධර්මානුකූලව වෙනස් වෙනවා. ඒවා අනිත්‍යයි. නමුත් අපි ඒකට නිත්‍ය සංඥාවක් දාගෙන තියෙනවා. අර වඩා ඵලදායී එක, වඩා උසස් එකට අපි දානු නිත්‍ය සංඥා. හොඳ මේක, උසස් එක, වඩා ඵලදායී එක වෙනස් වෙන්න බෑ. ඒක එහෙමම තියෙනවා. ඒක අපි කැමති දාක් කැමති ආකාරයට කැමති විදිහටම පවතින්න ඕනේ. මේ දෘෂ්ටිමය දෝෂ මනස් හදාගන්න. මනස් තත්වගත කරගන්නවා. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ කන්ඩිෂන් කරගන්නවා. ඉතින් එතන ඉඳලා ගැටලු. ඒ සංකල්පය තුල තමයි ඉන්නේ. තත්වගත වීම තියෙනවා. ඉතින් එතන ඉඳලා ගැටලුව තියෙනවා. ඉතින් ඔය මං කතා කර කාරණා තුලින් ඔය සෙරෙප්පු දෙක, ඔය පුද්ගල සම්බන්ධතා, ඔය භූමිකා, දැන් ඒවයින් අපි මොනවද තේරුම් බේරුම් කරගන්නේ? මේවා ලෞකිකයි. මේ ලෝකයට අයිති. මේ ලෝකයට අවශ්‍යයි. මේ ලෝකයේ පැවැත්මට සෙරෙප්පු දෙකක් ඕන. පුද්ගල සම්බන්ධතාවක් ඕන. අපි විසින් හදාගන්නා ලද භූමිකාත් අවශ්‍යයි. ඒව තියෙන්නේ මේ ලෞකික පැවැත්මට. කවුරු හරි කියනෝ නම් ඒව මොකක්වත් ඕනේ නැහැ කියලා. ඉතින් ඒ අයගේ ඔලු පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒවා මේ පැවැත්මට, මේ ලෞකික පැවැත්මට අවශ්‍යයි. ඒව තුල තමයි ඔය ඔක්කොමලා රහතන් වහන්සේලාත් ජීවත් වෙන්නේ. ඕව තුල තමයි. හැබැයි රහතන් වහන්සේගේ වෙනස මොකද්ද? මේවා අනිත්‍ය අනාත්ම විදිහට පිළිගන්නවා, දකිනවා සහ විවහාර කරනවා. ඒක බැරි වෙච්ච අය, ඒක තමයි අසුතව පුතුජනලා
මේක භූමිකාව නැත්තම් සබඳතාවයේ නැත්තම් ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව පිළිගන්නේ නිත්‍ය විදියට. එහෙම එකක් ඕන කියලා කියනවා. හැබැයි ඒක වෙනස් වෙන්න බෑ කියලා. ඒකට කන්ඩිෂන් වෙලා තමයි ඒක බාරගන්නේ. නෑ තත්වගත වෙලා තියෙනවා. මෙන්න මේ දේ මේ විදියට මේ ආකාරයෙන් පවතින්න ඕන. ඔකට තමයි තත්වගත වෙනවා කියලා කියන්නේ. ඕක මේ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි මානසික ගැටලුවක්. මනසේ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ තමයි මේ අර්බුදය අපිට පළමුවෙන් පෙන්වා දුන්නේ. මේ තත්වගත වෙන්නේ. මේකට කියන්නේ අත්ත් සංඥා කියලා. ආත්ම සංඥා. ඉතින් මොකද වෙන්නේ? අනත්තං අනත්තා අනත්තා කියලා කිව්වට ඇතුලේ තියෙන්නේ තත්වගත වෙලා තියෙන්නේ. කන්ඩිෂන් වෙලා තියෙන්නේ. මේක මෙහෙම වෙන්න ඕන, මේ විදියටම වෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ. ආදී වශයෙන්. ඉතින් මොකද වෙන්නේ? අනිත්‍යතාවයේ ඇතුලේ අපි කියන විදියට කැමති ආකාරයට කැමති තාක් කැමති දේවල් එහෙම පවතින්නේ නැහැ. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕක පිළිගන්නේ නැහැ. මොකද අපි කියන්නේ එහෙම බෑ, සෙරිප්පු දෙක එහෙම වෙන්න බෑ. ඔයයි මායි අතර තියෙන සම්බන්ධය එහෙම වෙන්න බෑ. මේ මගේ භූමිකාව, ඔයාගේ භූමිකාව, මේ සමාජ භූමිකාව, අනිත් එක්කෙනාගේ භූමිකාව එහෙම වෙන්න බෑ. එතකොට මේ අපේ න්‍යායයි භාවිතයයි අතර මහ විශාල පරස්පරයක් තියෙනවා. අපි න්‍යාය කතා කරනවා අනිච්චං අනත්තා නේ. ඕවා වෙනස් වෙනවා. ඔය ඕනම දෙයක් වෙනස් වෙන ඕක තමයි අනිත්‍යතාවය කියලා අපි මෙහි න්‍යාය කතා කරනවා. හැබැයි භාවිතයට ගියාම මේ වෙනස් වීම ඇතුලෙන් පිළිගන්නේ, බාරගන්නේ. මෙන්න මේ ගැටලුව තියෙන, මේ අර්බුදේ තියෙන. ඕක දකින්න ඕන අපි. ඔකට අපි කියන්නේ අරියා, අනාසවා, ලෝකුත්තරා, මග්ගංගා. මේක තමයි ආර්ය දැක්ම. ඒක ආර්ය දැක්ම තුල ආර්යවරු සෙරිප්පු දෙක පැත්තකට දාන එක නෙමෙයි. පුද්ගලයන් අතර තියෙන පුද්ගල සම්බන්ධතා පැත්තකට ඒවා අවම කරගන්න පුළුවන් නම් ඒක මේ වෙනම කතාවක්. යම් කෙනෙකුට සෙරිප්පු දෙකක් පාවිච්චි කරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක තමන් කැමති විදිහට ඕනනම් ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක්. ඇතැම් සම්බන්ධතා අවශ්‍ය නැත්තම් ඒ වයින් තොරව ජීවත් වුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇතැම් භූමිකාවලට එළඹෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි අපේ කාරණේ. අපි මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, පුද්ගල සම්බන්ධතා, භූමිකා එකයි මේ කතාව යන්නේ. ඒක ඇතුලේ මේ නිවන් දකින්න. ඒවා 100% අහක් කරපු තැනක, ඉවත් කරපු තැනක කතාවක් නෙමෙයි අපි මේ යන්නේ. එහෙම තැනක නෙමෙයි මේ නිවීම, මේ සැනසීම, මේ ගැඹුරු නිශ්චල සමාධිය ගැන අපි කතා කරන්නේ. මේවා මැද්දෑවේ. මේක තමයි අපිට දරා ගන්න බැරි. මේක තමයි අපිට මේ වර්තමානයේ නිවන ගැන කතා කරන අයට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ගැටලුව. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට උඹ දෙනකොට එන්න බැරි වෙලා තියෙනවා. උන් හිතාගෙන ඉන්නේ මේ ලෞකික දේවල් ඔක්කොම අතහැර දැමීම, ඒවා ඉවත් කිරීම, ඒවායින් අයින් වීම, ඒවා පැත්තකට දැමීම තුල මෙතෙන්ට නිවන කියලා එකක් එනවා. එහෙම එකක් නැහැ. මේක ඇතුලෙන්, මේක තුල ඉඳගෙන, මේකේ ඇතුලේ ගැඹුරු සතිය පවත්වල, ගැඹුරු ඥාණයට ඇවිල්ලා මේකම බලන්න ඕන. මේකම බලන්න. මේ සෙරිප්පු දෙක අයින් කරන එක නෙමෙයි. මේ සෙරිප්පු දෙකම බලන්න. ඒකම බලන්න නිට්ටයද? ඒකම ආත්මද? ඒක මට ඕන හැටියටම තියාගන්න පුළුවන්ද? නේ? මම සෙරිප්පු දෙක ගැලෙව්වට අනිත් මිනිස්සු එතන යනකොට ඒකට පයින් ගහගෙන යනවා. පයින් ගහගෙන යනවා වෙන්නත් පුළුවන්, පය වදිනවා වෙන්නත් පුළුවන්. ඔක වෙන්න බැරිද? ඒක වෙන්න බැරිද? මම සෙරිප්පු දෙක ලස්සනට ගලවලා තියෙනවා ඉස්සර. ඒක හොඳයිනේ, නරක දෙයක් නෙමෙයිනේ. කවුද නරකයි කියන්නේ?
ඉතින් අනිත් මිනිස්සු එතන යනකොට ඕක පය වැදිලා අර තියපු විදිය වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ මිනිස්සු ඒකේ පයින් ගහගෙන යන්නත් පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා වෙන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. ඒක පටිච්ච සමුප්පන්නයක් නේ දෙකම. අපි ඉතින් ඔය නිකන් සදාචාරවාදී පැත්තට ගිහිල්ලා කතා කරුවොත් එහෙම අපි කියන්නේ එහෙම සෙරප්පු දෙකට පයින් ගහන්න බෑ. ඒක වැරදි. ඒක මේ සදාචාර සම්පන්න කතාව මිසක ලෝකුත්තර සම්මාදිට්ඨිය පිළිබඳ කාරණයක් නෙමෙයි. අපිත් කියන ඉතින් ඒකට පහින් ගන්න එපා. ඔහොම තියෙන්න හරිනේ. ඒක තිබිච්ච විදිහට තියන්න. එයා ලස්සනට ඒක පිළිවෙලට තියලා තියෙනෝනේ කියලා. ඒක සදාචාරයේ සම්බන්ධ කාරණයක්. මිසක මේ ලෝකුත්තර සම්මාදිට්ඨිය පිළිබඳ කාරණයක් නෙමෙයි. ලෝකුත්තර සම්මාදිට්ඨියට ආවයින් පස්සේ අපිට තේරෙන්න ඕන අපි ලස්සනට සෙරෙප්පු දෙක තියලා තිබ්බට මොකද? කෙනෙක් ඔතන යනකොට ඒ මනුස්සයාගේ පයේ වදින්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඒ සෙරෙප්පු දෙක එහාට කරලා එයාගේ සෙරෙප්පු දෙක එතන තියන්න පුළුවන්. දැන් මම කැමති තැන තමයි මම සෙරෙප්පු දෙක හැමතිස්සෙම තියන්නේ. මට ඕන තැන. මම කැමති විදිහට. එහෙම තියෙන එක වැරද්දක් නෑ. ඉතින් එහෙම තියන්න. තිබ්බම මොකද වෙන්නේ? හැබැයි අනිත් එක්කෙනා ඇවිල්ලා ඒක එහාට තල්ලු කරලා එයාගේ සෙරෙප්පු දෙක තියෙන. ඉතින් ඒක වෙන්න බැරිද? සදාචාරවාදී ඇතුලේ අපි ඉස්සරහට ආවොත් කියන්නේ එහෙම වෙන්න බෑ. එයාගේ සෙරෙප්පු දෙක එතන තියන්න. එහෙම එකක් නෑ මේක. හේතුඵල ධර්මානුකූලව ඕක වෙන්න පුළුවන්. ඕක පැත්තකට කරලා වෙන කෙනෙක් එතන තියන්නත් පුළුවන්. මේ අපි කතා කරන්නේ ඇත්තටම සෙරෙප්පු දෙකේ ප්‍රශ්නේ නෙමෙයි. ඊට වැඩිය ගැඹුරු දෙයක් මේ අපි කතා කරන්නේ. පුද්ගල සම්බන්ධතාවයට ගියත් ඒත් ওই විදිහම තමයි. අපිත් එක්ක ඇති කරගම මම මගේ උමනාවට සම්බන්ධතාවය ඇති කරගත්ත නමුත් වෙනත් පුද්ගලයෙක් එයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. දැන් මං සම්බන්ධතාවයේ පවත්වන එක්කෙනා එක්ක වෙන කෙනෙක් සම්බන්ධතාවයක් පවත්වන්න එපා. එහෙම කියලා කියන්න අපිට තියෙන අයිතිය මොකක්ද? සදාචාරමය කාරණේ ඇතුලේ આવොත් නම් ඕකට ඉතින් කඩුකොළු අරගෙන කට්ටිය එනවා ආය. එහෙම කියන්න එපා මේ සම්බන්ධතාවයේ මේ උදාහරණයක් ඇරි සාම්පුරුෂ භාර්යා සම්බන්ධය ගන්න. ඒක සදාචාරවාදයේ ඇතුලේ ලෞකිකත්වයේ ඇතුලේ ඒ දෙන්න අතර විතරයි මේ සම්බන්ධතාවය තියෙන්න ඕන. ඒක කවුරුත් පිළිගන්නේ. ඒකට අපි අනුමැතිය දෙනවා. ඒකටයි එහෙම සම්බන්ධතාවයක් හදාගන්නේ. නමුත් ඕක වෙනස් වෙන්න බැරිද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙනස් සම්බන්ධතාවයක් හදාගන්න බැරිද? ඔය සම්බන්ධය කැඩෙන්න බැරිද? ඕක නිට්ටයද? ආත්මද? ඔය දෙන්නෙක් අතර සම්බන්ධතාවයේ එක්කෙනෙකුට ඕන හැටියට පවත්වන්න පුළුවන්. මේ සම්බන්ධතාවයේ ගොඩනගන්නේ දෙන්නෙක් අතර. එතකොට දැන් එක්කෙනෙකුට එක පුද්ගලයකට අවශ්‍ය විදියට මේ සම්බන්ධතාවය පවත්වන්න පුළුවන්. එහෙම පුළුවන් වෙයි අනිත් මිනිස්සයා මැරිලා නම්. එයාත් පණ තියෙන සජීවී සත්වෙක්. එයාත් බලන එයාට ඕන විදියට මෙයත් එක්ක තියෙන සම්බන්ධතාවය පවත්වන්න. ඉතින් ඔක කොහොම පවතින්න පුළුවන්ද? නිත්‍ය විදියට, ආත්ම විදියට, අවිපරිණාම විදියට පවතින්න පුළුවන්ද? මේක හටගත්තා වගේම හැමදාම නොවෙනස් සමුදය වුණා වගේම නිරෝධ නොවි පවතින එකත් මේක ඉගෙන ගන්න වෙන්නේ අපිට කොහෙන්ද? මේ සම්බන්ධතාවයේ ඇතුලේ වෙන එකකින් නෙමෙයි. සම්බන්ධතාවයක් තුලින් තමයි සම්බන්ධතාවයේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න වෙන්නේ. අපි මේ විපස්සනා ඥානයෙන් කරන්නේ නැත්තම් ලෝකුත්තර සම්මාදිට්ඨියට එනවා කියලා කියන්නේ මේ දේවල් වල යථා ස්වභාවය දැකීම. අපි උට අදාළ දීර්ඝ සාකච්ඡා මාලාවක් කරලා තියෙනවා ඒත් වශයෙන්. විපස්සනා නමින් අපේ පෙර සාකච්ඡා මාලාවක් කරලා තියෙනවා. ඒක නිසා ඊට අදාළ ඥානය තියෙනවා අපිට දැන්. ඥානෙ තියෙනවා. දැන් මේක බැරි වෙලා තියන්නේ අපිට අපේ ජීවිතය තුලින් මේක දැක ගන්න. ජීවිතය කියන්නේ මේ දේවල් ඇතුලේ. මේ සෙරෙප්පු දෙක සම්බන්ධයෙන් මේ
පුද්ගල සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් මේ භූමිකාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ ගැටලුව මේ අරුබුදේ ඒක තුලින් දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි පුරුදු වෙලා තියෙන්නේ ඔය සෙරෙප්පු දෙකනේ ප්‍රශ්නේ උකයින් කරනවා. ඉතින් සෙරෙප්පු දෙකනේ ප්‍රශ්නේ කියන්නේ නේ පුරුදු වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ සෙරෙප්පු දෙක නෙවෙයි. අපි හිතන් ඉන්නේ මේ ගැටලුව ප්‍රශ්නේ ආවේ මේ සෙරෙප්පු දෙක නිසා. හරිය මගේ සෙරෙප්පුවට පයින් ගහගෙන ගියා. එහෙම නැත්නම් එයා මගේ සෙරෙප්පු දෙක පැත්තකට දාලා එයාගේ එතන තිබ්බා. ඒතර මෙතන තියෙන්නේ සෙරෙප්පු දෙකේ ප්‍රශ්නයක් කියලා අපි හිතන්නේ නැහැ. මේක අපේ ප්‍රශ්නයක්. අපේ දෘෂ්ටිමය ගැටලුවක්, අපේ සංකල්පීය දෝෂයක්, අපේ ව්‍යවහාරික දෝෂයක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ ඔන්න ඕක. ලෞකික සම්මා දිට්ඨියට වරෙල්ලා ලෝකෝත්තර සම්මා දිට්ඨියට වරෙල්ලා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒක. මේ ලෞකිකත්වයේ ඇතුලෙන් මේකට යන්නේ. ඉතින් සම්බන්ධතාවයේ දෝෂේ මේක සම්බන්ධතාවයේ ප්‍රශ්නයක්. අපි හිතන්නේ මේ සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් කියලා. නෑ සම්බන්ධතාවයේ පිළිබඳ දෘෂ්ටිමය ගැටලුව. අපි මේක නිට්ටයයි කියලා හිතා ගන්නවා. ආත්මයි කියලා හිතා ගන්නවා. අවිපරිණාමී දෙයක් හැටියට හිතා ගන්නවා. සමුදය විතරයි වය වෙන්න බෑ කියලා හිතා ගන්නවා. මේ වගේ වැරදි දෘෂ්ටිමය දෝෂ වලට ඒක වයින් හදාගන්න සංකල්ප තියෙනවා. ඕව අපි සංකල්ප ඔය දෙකට තමයි මම කියන්නේ තත්වගත වෙනවා කියලා. විශේෂයෙන් දෘෂ්ටිමය දෝෂ තමයි මේ කන්ඩිෂන් වෙනවා මේ තත්වගත වෙනවා කියලා කියන්නේ. මේ තත්වගත වෙන්න මේ දුක්ඛ අර්බුදේ උග්‍ර වෙනවා. උග්‍ර වෙනවා. නඩු කියනවා නේ අපි දාන නඩු බලන්න. නඩු වල තියෙන්නේ තත්වගත වෙනවා. මේක මෙතන තියෙන්න ඕන මේක වෙනස් වෙන්න බෑ. මේක මෙහෙම වෙන්න ඕන මේක වෙනස් වෙන්න බෑ. මේක මේ විදියට පවතින්න ඕන මේක මේ වෙනස් වෙන්න බෑ. එහෙම නැත්නම් තමන් ඉලක්ක කරගෙන මං කැමති විදියට මේක තියෙන්න ඕන. ඉතින් උසාවියට ගිහිල්ලා ඕක අහනවා. මේක මං කැමති විදියට තියෙන්න ඕන නේද කියලා. ඉතින් ඒකට නීතිඥයෝ තර්ක දාන. කරුණු ගොනු කරනවා. අනේ මේ මගේ සේවාලාභියා කැමති විදියටම මේක තියෙන්න ඕන. මේ යන විහිළුව අපිට මේක ඇතුලේ දකින්න පුළුවන්. මේක දැක්ක දවසට තමයි අපි මේ ලෝකුත්තර සම්මා දිට්ඨියට ආවා කියන්නේ. අපි මේ කියන තරම් ලේසි නෑ ඔක දකින්න. හැබැයි අපි න්‍යාය තීරිය කතා කරනකොට අපි හරි දක්ෂයෝ. න්‍යාය කතා කරනවා. භාවිතයට ආපු ගමන්ම අන්තිම පහළ තත්වයට වැටෙනවා. අන්තිම අසරණ, අන්තිම ගැති, අන්තිම වාල් තත්වයට ඇදගෙන වැටෙනවා. මේක පිළිගන්නෙම නෑ. ඒක එහෙම වෙනස් වෙන්න බෑ. එහෙම වෙනස් වෙලා කොහොමද? නෑ ඒක මං කැමති විදියට මට ඕන විදියට තියෙන්න ඕන කියන තත්වයට එන්න. ඕක තමයි ඔය අරුබුදේ දැකීමමයි ලෝකුත්තර සම්මා දිට්ඨිය කියලා. ඔක දැක්කනම් ඔය වැරදි විදිහට තත්වගත වීම වෙන්නේ නැහැ. දෘෂ්ටිමය ගැටලුව එන්නේ නැහැ. සංකල්පීය දෝෂෙ එන්නේ නැහැ. විවහාර දෝෂෙ එන්නේ නැහැ. අපිට අවශ්‍ය උන්නතෙන්ට ඔතන තමයි නිවීම තියෙන්නේ. ඔතන තමයි සැනසීම තියෙන්නේ. සෙරෙප්පු දෙක අයින් කිරීමෙන්වත් පුද්ගල සම්බන්ධතාවයේ පැත්තකට දැමීමෙන්වත් එහෙම නැත්නම් භූමිකාව අයින් කිරීමෙන්වත් මම ওই උදාහරණ තුනක් ගත්තේ. සමස්තයෙන් මම ගත්තේ උදාහරණ තුනක්. සරල එකක්, මධ්‍යම ප්‍රමාණ එකක් සහ සංකීර්ණ එකක්. ඉතින් ඕව සම්බන්ධයෙන් අපි දෘෂ්ටිමය දෝෂ ඇති කරගෙන තත්වගත වීම වෙලා ඒවා සංකල්ප කරගෙන ඒවා උපාදාන කරගෙන එවැනි වැරදි විවාහාරයන්ටත් අපි යනවා. ඊවතින් වැරදි විවාහාර. දුක් උපදවන විවාහ. එතන ඉඳලා රණ්ඩු සරුවල් ගැටලු ප්‍රශ්න නඩුහබ. තුවන් මොසා හේසුඤ්ඤ පරුසාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තෝ අරුමු කියා ගන්නවා අවියාවුද ගන්න. නඩුහබ කියා ගන්න.
ඉතින් මේවා මේ දේවල් වල නාම රූප ධර්ම වල ගැටලු නෙවෙයි. ඒ නිසා අපි හිතන්නේ නාම රූප ධර්ම වල ගැටලු මේ තියෙන්නේ අපි නාම රූප ධර්ම නැති දැනකට යන්න ඕනේ. ඒතර එහෙම හොයාගෙන ගියපු අවස්ථා තියෙනෝනේ සමහරු එම් හොයාගෙන යනවා. නාම රූප නිරෝධෝ කිව්වම හිතන්නේ මේවා මොකක්වත් සෙරෙප්පු දෙකක් නැති දැනක් වෙන්න ඕන. පුද්ගල සම්බන්ධතාවයක් නැති තැනක් වෙන්න ඕන. භූමිකාවක් නැති තැනක් වෙන්න ඕන. ඔය අවුල තියෙන. ඒක බුදුවරයෙක් නම් බුදුරජාණන් වහන්සේ මේක පෙන්නලා දීලා තියෙනවා. මේ නාම රූප නිරෝධා කියලා කියන්නේ නාම ධර්මයි රූප ධර්මයි නැති තැනක් නෙමෙයි. එහෙම හොයාගෙන ගියපු අය ආපහු කරකැවිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක ඇහුවා මම මේක නැති තැනක් හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඕව නැති තැන් හොයන්න හම්බෙන්නේ නැහැ. ඕව කොතනක් තියෙනවා. කොතනක් විවාහාර වෙනවා කොතනක් භාවිතා වෙනවා. ඌවට තත්වගත වෙන්න එපා. මේක මගේය මේක මට ඕන හැටියට තියෙන්න ඕනේ මං කැමති විදිහට තියෙන්න ඕනේ මේක තමයි මේකේ ක්වොලිටි එක මේ ක්වොලිටි වෙනස් වෙන්න බෑ. එහෙම වෙන්න ඕන කියලා තියෙන තැන් තියෙන්නත් පුළුවන් ක්වොලිටිස් තියෙන්නත් පුළුවන් ඒව ඔක්කොම තියෙන්න පුළුවන් ගුණාත්මක භාවයන් පවතින ස්ථානයන් ඕව ඔක්කොම තියෙන්න පුළුවන් හැබැයි ඒවා උපාදාන කරගන්න එපා ඒවා එසේම තත්වගත වෙන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ අපට කිව්වා. එහෙම වුණොත් ඉතින් දුක එනවා. කරන්න දෙයක් නැහැ ඒක බුදුහාමුදුරන්ගේ වැරද්ද නෙවෙයි. අර ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල වැරද්ද නෙවෙයි නාම රූප ධර්ම වල දෝෂේ නෙවෙයි. ඒක පුද්ගලයාගේ දෝෂයක්. පුද්ගලයාගේ දෘෂ්ටිමය දෝෂයක් සංකල්පීය දෝෂයක් විවාහාර දෝෂයක්. ඒ ඔන්නෝක දැකීමයි ලෝකුත්තර සම්මා දිට්ඨිය කියලා. අපි ලෞකිකත්වයේ තුලින් ලෞකිකත්වයේ ඉක්මවා යාම. ලෞකිකත්වයට පයින් ගැහිමක් නෙවෙයි. ඒක බැහැර කිරීමක් නෙවෙයි. ඒක ඇතුලේ තමයි ඉන්නේ මේ මඩගොඩේ ඉන්නේ. මේ මඩගොඩේ තියෙන එකයි බුදුරජාණන් වහන්සේ ඔය පద్මාකාර උපමාව දැක්ුවේ. නෙළුම් මලේ නැට්ට තියෙන්නේ මඩේ. හැබැයි නෙළුම් මල මඩෙන් උඩට ඇවිල්ලා වතුරෙන් උඩට ඇවිල්ලා පිපිලා තියෙන. නැට්ට මඩේ තියෙන. නැට්ට මඩේ තියෙන නිසා තමයි ඒක නෙළුම් මලක් කියලා කියන්නේ. නැත්තම් එහෙම මේ නෙළුම් මලක් හැටියට පවතින්න බෑ නැට්ට මඩේ නැත්තම්. පැවැත්මට මඩ ඕන. හැබැයි නෙළුම් මල මඩේ නොගෑවි වතුරේ නොගෑවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පద్මාකාර ජීවිතයේ අපිට ඉගැන්වුවේ ඕක. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේ ඒක දේශනා කළා තියෙනවා. නොඑක් අවස්ථාවක අපිටත් උන්වහන්සේ අවවාද කරේ එහෙම නොගෑවි ඉන්න කියලා. ගෑවෙන දේ තියෙනවා. නොගෑවි ඉන්න. තත්වගත නොවි ඉන්න. දෘෂ්ටිමය දෝෂ ඇති කරගන්න නැතුව ඉන්න. විවාහාර දෝෂ ඇති කරගන්න නැතුව ඉන්න. ඕක හරි අමාරු වැඩක් කියන තරම් ලේසි නෑ. කියන තරම් ලේසි නෑ. ලේසි නැති බව දන්න නිසා ඕකට හොයාගන්න ලේසිම ක්‍රමය තමයි පලා යෑම. පලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඔය දැන් හුඟක් අය බණ භාවනා උගන්වනවා කියලා අපි දන්න හුඟක් අය ඕවා උගන්වනවා. උගන්වන්න බොහෝ තැන්වල පලා යන්න උගන්වනවා. පලා යන්න උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ පලා යන්නේ. නොගෑවි ඉන්න. නොගෑවි ඉන්න. නෙළුම් පතේ දිය බිඳු වගේ. මඩෙන් වතුරෙන් උඩට ආපු නෙළුම් මල වගේ එහෙම ඉන්න. අනිශ්චිතෝච විහෙරති කියලා සතිපට්ඨාන දේශනාවේ හැම තැනම ඔය පාඩේ අපිට හමු වෙනවා. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. කොහොමද එතෙන්ට ආවේ? කොහොමද එතෙන්ට එන්නේ? අන්නර අවබෝධය පදනම් කරගෙන ඒ වැටහීම ඒ ගැඹුරු ඥානය ලෝකුත්තර සම්මා දිට්ඨිය පදනම් කරගෙන එන්නේ. මේ ලෞකිකත්වයේ හොඳට පිරිසිඳ දැකලා ඒක හරහා ගිහිල්ලා ඒක ඇතුලේ ඉන්න ගමන් තමයි ඒකේ අනිත්‍යතාවය දකින්නේ. එහෙම නැතුව වෙන ගහකින් ඒක දකින්න බෑ. ලෞකිකත්වයෙන් තොරව ලෞකිකත්වයේ අනිත්‍ය ස්වභාවය දකින්න බෑ. අනාත්ම ස්වභාවය දකින්න බෑ.
විපරිණාමයේ දකින්න බෑ. හොඳයි මම ඔයිට වැඩි ওই කාරණේ පිළිබඳව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා. මේ පිළිබඳ ගැටලු ප්‍රශ්න ආදී දේවලුත් සමහර විට තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අපි සාකච්ඡාවට භාජනය කරමු. අදහස් සුදහස් ඉදිරිපත් වෙන එක හොඳයි. මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යනකොට ඊට අදාළව අප විසින් සමහර වෙලාවට මේ කියන අපි තත්වගත වෙලා ඉන්න ඉඩ තියෙනවා. ධර්ම මාර්ගය නැත්නම් ලෞකික පැත්ත දේවල් අතහැරලා ලෝකුත්තර පැත්තේ දේවල් නැත්නම් මේ ධර්ම මාර්ගයට අදාළ දේවල් අල්ලාගෙන ඒවයි තත්වගත වෙලා ඉන්නත් ඉඩ තියෙනවා. ඒවා ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කරගෙන ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේවා සාකච්ඡා කිරීම විතරක් නෙවෙයි තමාගේ ජීවිතය තුළින් දකින්න ඕන. ඒකයි මේ පටිපදාවේ ස්වභාවය. ප්‍රතිපදාව පූර්ණේ කරනවා කියලා කියන්නේ ඒක. හොඳයි එහෙමනම් මම ඔය ලෝකුත්තර සම්මාදිට්ඨිය පිළිබඳව කිසියම් සුළු අවදි කිරීමක් වගේ දෙයක් උදාහරණ තුනක් ආශ්‍රය කරගෙන මම කළේ අපේ ප්‍රායෝගික ජීවිතයේ. මෙතෙන් සිට මම ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාවට දායක වෙන්න එකතු වෙන්න කියලා. අපේ ස්වාමීන් වහන්සේලා මේ නින්නාන්සේලා ආදී හැමදෙනාම ඉන්නවා. ඉතින් අපි මේ පටිපදාව ප්‍රායෝගික කරගන්න දරන උත්සාහය. හොඳයි එහෙනම් හැමදෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ කැමතියි පළවෙනි අදහස අධිප්‍රත් කරන්න. අනිත් අයට ඇහෙනව නේද? ඇහෙනවද? දැන් පැහැදිලිද? දැන් හොඳයිද? හොඳයි. මම කතා කරන එකද? දැන් පැහැදිලිද? ඔව් කියන්නේ. අද දවසේ පළවෙනි අදහස ඉදිරිපත් කරන්න කැමතියි. ඔබ වහන්සේ ඉදිරිපත් කරපු සෙරෙප්පු දෙකේ කතාවෙන්ම පටන් ගන්න කැමතියි. සෙරෙප්පු දෙකේ කතාව මම හිතුවේ මගේ ජීවිතයේ මගේ සිත කියලා. එතකොට මේ සිත තමයි හැමතැනටම අපි යොමුනා වෙලාවට පාවිච්චි කරලා ආයි පැත්තකින් තියන්නේ. එතෙන්දි මම කැමතියි මේ වහන්සේ ඉදිරිපත් කරපු පුද්ගල සම්බන්ධතාව ගැන ටිකක් කතා කරපු එක ගැනම තව ටිකක් අදහසක් දක්වන්න. අපි දෙමව්පියෝ ඥාති පරිවර්ත කියන කට්ටියත් එක්ක වැඩ කරද්දී පුද්ගල සම්බන්ධතාවයේ අපිට මේ ආචාර ධර්මත් අපේ සාර ධර්මත් එක්ක අපිට බැරෑරුම් ලෙස හිතට වද දෙන කාරණා. නමුත් අද දේශනාව තුළ අපිට ඒක හොඳාකාරව පැහැදිලි වෙනවා. මේ විවාහය ගත්තත් පුද්ගල සම්බන්ධ ගත්තත් ඒවට දාගෙන තියෙන අපේ යාළු මිත්‍රයෝ එහෙම නැත්නම් ආදරවන්තයෝ යනාදී වශයෙන් දාගත්ත නම් වල අම්මා තාත්තා කියලා තියෙන සම්බන්ධතාවයන් තමයි. ඉතින් ඒක අපි පාවිච්චි කරන්න ඕන අර කීව වගේ සෙරෙප්පු දෙකේ සෙරෙප්පු දෙකේ කතාව හැටියටයි මට ඒක අපි භාවිතා කරලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා අනිත් වෙලාවට පසකින් තියලා අපි අපේ වැඩ කටයුතු කරගෙන යන්න තමයි අපි දැන් පුරුදු වෙමින් පවතින්නේ. මං හිතන්නේ ඒක තමයි අපේ ජීවිතවලට අපි එකතු කරගන්න ඕන කාරණා. මේ අවසාන වශයෙන් මට දැනුණු කාරණේ තමයි මේ සියල්ල අපි හටගෙන නැති වෙන දේවල් හැටියට තමයි අපි දකින්නේ. ඒ කියන්නේ වහන්සේ පැහැදිලි කර විදියට ධර්ම දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ සියල්ල හටගෙන නැති වෙන දේවල්. එහෙම නැත්නම් මේ අපි
දඟලලා හොයන නිවන එහෙම නැත්නම් ශුන්්‍යතාවය කියන එක නේද කියලා මට ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. මේ සෙනඟ ශුන්්‍යතාවය කියන්නේ මේක නේද කියලා මට දැනගන්න අවශ්‍යයි. ඒකයි මට අද තියෙන ගැටලුව හැටියට මා දකිනවා සර්. හොඳයි මං හිතනවා සෑහෙන දුරට ඇහෙන්නේ නැති කියලා අනිත් අපේ කල්යාණ මිත්‍රයන්ටත් මේ අපි ඇති කරගෙන තියෙන ලෞකිකත්වය ඇත්ත වශයෙන්ම මේ ඒවට නංගන් දීලා ඒවට තියෙන වටිනාකමක් අපි දීලා තියෙනවා ලෞකික වශයෙන්. ඒවයි තියෙනවා යම්කිසි ලෞකික ප්‍රයෝජනයකුත් තියෙනවා, අදාළත්වයකුත් තියෙනවා. ඒවත් ඔක්කොම ඇත්ත. නමුත් මේවයි තියෙනවා මේවා අර නිත්‍ය සංඥාවෙන් ගැනීමේ දෝෂය තමයි මෙතන හුඟක්ම තියෙන්නේ. ඊළඟට අර තමන්ගේ අවශ්‍යතාවය ඉදිරියෙන් තියලා ආත්ම සංඥාවට වැටෙනවා. ඒ කියන්නේ තමන්ගේ උමනාව මූලික කරලා මං කැමති විදිහට මට ඕන විදිහට මේක පවතින්න ඕනේ කියලා. එතකොට මේ අත්ත් සංඥාව තමා ඉලක්ක කරලා තමන් කේන්ද්‍ර කරලා මේ විදිහට කටයුතු කිරීම තුල තමයි මේ ගැටලුව හුඟක්ම පැන නගන්නේ. මේවයි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය අපි ඒ තුලින් ගිහිල්ලා දකින්න අපි ඒ තරම් උත්සාහ කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපිට මේ කාරණේ මේ තේරෙන්න ඕන, වැටහෙන්න ඕන. මේකේ අනාත්ම කියන කාරණේ මෙතෙන්දී මේ ශූන්‍ය කියන වචනේ විශේෂයෙන් මේ මතු කරා. ශූන්‍ය කියන වචනේ ටිකක් මතභේදකාරී නැත්නම් වැරදි විදිහට අර්ථකථනය වෙලා තියෙන වචනයක්. ශූන්‍ය කියන වචනේ හිස් නැත්නම් මුකුත් නැහැ කියන අර්ථය දෙන්නත් ඇතැම් වෙලාවලට පාවිච්චි කරලා තියෙන. ඉංග්‍රීසියෙන් emptiness කියනවා. මුකුත් නැහැ කියන අදහස. නමුත් අපේ දහමේ ශූන්‍යතාව කියන එකෙන් අදහස් කරන්නේ එහෙම අදහසක් නොයි. යමක් නැති බව කියන. යමක් නැති බව කියන්න සමහර තැන්වල අපේ ධර්ම සාහිත්‍යයේ යෙදිලා තියෙන එක. ඒක කියන්නේ මතු පිට අර්ථයක් ඒක. නමුත් ශුන්‍යං කියලා කිව්වේ අත්තේනවා අත්තනියේනවා. ඒ වචන දෙකෙන් තොරව ශුන්‍යං වචනේ යෙදුවොත් ශුන්‍යං කියන වචනේ අර්ථය ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වචන ඒ ප්‍රකාශනයත් එක්ක ශුන්‍යං යොදලා තියෙනවා. ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා. අත්තනීය ස්වභාවයෙන් තොරයි කියන එක. ඒ කියන්නේ අත්ත කියන්නේ මම. අත්තනීය කියන්නේ මට අයත් මං කැමති විදිහට මට ඕන විදිහට පවත්වාගත හැකි පවත්වාගත යුතුයි කියන අදහස. අත්තනීය. අන්නේ ස්වභාවයෙන් තොරයි කියන එක අනත්ත කියන එකටමයි ශුන්‍යං කියලා කියන්නේ. ශුන්‍යෝ ලෝකෝ. ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා. මේ යෙදුම් වලදී කියන්නේ ඒකයි. මේ ලෞකිකත්වය දැන් ශුන්‍යෝ ලෝකෝ කියන්නේ මේ ලෞකිකත්වය අපි ඔය කතා කරපු දේවල් මම කැමති විදියට මං කැමති ආකාරයකට පවත්වන්න බෑ කියන්නේ. අපි ඕව තනනවා වඩනවා ගොඩනගනවා නංගන් දෙනවා වටිනාකම් දෙනවා ඒක ඇත්ත. අර කියපු විදියට පුද්ගල සම්බන්ධතා ගත්තොත් ඉතින් අපිට අම්මා තාත්තා ඉන්නවා. සාම්පුරුෂයා භාර්යාව ඉන්නවා, දරුමල්ලෝ ඉන්නවා, ඥාතිහිත මිත්‍රාදීන් ඉන්නවා, යාළු මිත්‍රයෝ අසල්වාසීන් ඉන්නවා. ඉතින් අපි කැමති මේ අම්මා මෙහෙම ඉන්නෝ නම්, අප්පච්චි මෙහෙම ඉන්නෝ නම්, සාම්පුරුෂයා මෙහෙම ඉන්නෝ නම්, භාර්යාව මෙහෙම ඉන්නෝ නම්, අපේ දරුවෝ මෙහෙම ඉන්නෝ නම්, අපේ අසල්වාසීන් මෙහෙම වෙනවා නම්, අපිත් එක්ක එකට වැඩ කරන අය මේ විදියට ඉන්නවා නම්, ඉතින් ඔහොම අපේ තියෙන එක්තරා විදිහේ මේ හැඟීමක්, අදහසක්, රුචිකත්වයක්, මනාපයක් කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ස්වභාවිකයි. නමුත් ඒක දැඩිව මමත්වයෙන් ගැනීමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මගේ අසල්වාසියා මෙහෙම වෙන්න ඕනයි කියලා හිතාගන්න මම ඒක මගේ ප්‍රශ්නයක් නේ. අසල්වාසියා මට කිව්වේ නෑනේ මේ ඔයා හිතාගන්න මං
මේ ඔයා කැමති විදියට මේ විදියට කටයුතු කරනවා කියලා ඔයා හිතාගන්න කියලා. මේක අසල්වාසියාගේ ප්‍රශ්නයක් නෙමෙයි, මගේ ප්‍රශ්නයක් නේ. මම හිතාගන්න මෙයා මගේ අසල්වාසියා මෙහෙම වෙනවා නම් හොඳයි. එයා කෑකෝ ගහන්න නැත්තම්, ශබ්ද ගෝසා කරන්නේ නැත්තම්, අපේ වත්තට කුණු දාන්න නැත්තම්, අපිට බාධාවක් නැතුව එයා ජීවත් වෙනවා නම් හොඳයි. ඒක හොඳයි නේ ඉතින්. හොඳයි තමයි. නමුත් මෙතන අපි කතා කරන්නේ ඒක එහෙමම වෙන්න බෑ කියන එක. එහෙමම වෙන්න බෑ. එහෙමම වෙන්න බෑ කියන්නේ එහෙමම නොවිය යුතුයි කියන එක නෙමෙයි. හේතුඵල ධර්මානුකූලව මගේ අසල්වැසියා මං කැමති විදියට කැමති තාක් කැමති ආකාරයට පවතින්නේ නැහැ. අනිත්‍ය ධර්මතාවය යටතේ වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අම්මලා තාත්තලා ඉන්න එක ඇත්ත. සාම්පුරුෂෝ භාර්යාව ඉන්න එකත් ඇත්ත. දූ දරුවෝ ඉන්න එකත් ඇත්ත. යාළු මිත්‍රයෝ ඉන්න එකත් ඇත්ත. අසල්වාසීන් ඉන්න එකත් ඇත්ත. මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඇත්ත. භූමිකා ඇත්ත. සම්බන්ධතා ඇත්ත. නැහැ කියලානේ සමහරු පටන් ගන්නෙ. ඉතින් කවදාවත් නිවන අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා පටන් ගන්න කෙනෙකුට. මේවා ඇත්ත. මේවා පවතින දේවල්. මේවා ලෞකිකත්වයේ. හැබැයි මේක ඇතුලෙන් ගිහිල්ලා බලන්න ඕන මේ දේවල් නිට්ටයද? මේ දේවල් ආත්මද? මේ දේවල් මං කැමති විදියට මට ඕන හැටියට පවත්වන්න පුළුවන්ද කියලා. ඒක තමයි භාවනාව. ඒක තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවට ගන්නේ ඕවා. බුදුරජාණන් වහන්සේ ওই සියල්ල පහකට ගොනු කරලා දුන්න පංචස්කන්ධ කියලා. පංචස්කන්ධයට අයිති නොවන දෙයක් නැහැ. ඔය මම කියලා මගේ කියලා මට ඕන හැටියට කියලා ගත්ත ගොඩවල් පහ තමයි ඔය පංචස්කන්ධයේ තියෙන්නේ. ඒක නිසා අපි ඔකට පංච උපාදානස්කන්ධ කියන නම භාවිතා කරලා තියෙනවා. උපාදාන කියන වචනයකුත් ඔතෙන්ට කිට්ටු කරලා තියෙනවා. පංචස්කන්ධ ස්වභාවික වුණා මේක මම කියලා මගේ කියලා මට ඕන හැටියට කියලා වෙන් කරලා කොටස් කරලා අයිති කරලා කන්ඩිෂන් කරලා ගන්න තත්ත්වයක් තියෙනවා. ඒක තමයි මේකේ ලක්ෂණ. එහෙම ගන්න එපා. ඕවා තියෙනවා. ඕවා ඇති වෙනවා. ඕවා පවතිනවා. මට මවෙක් හම්බ වෙනවා. පියෙක් හම්බ වෙනවා. ස්වාම පුරුෂයෙක් ලැබෙනවා. භාර්යාවක් ලැබෙනවා. එයාගේ උමනාවට හරි මගේ උමනාවට හරි මේක වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක ඇතුලෙන් ගිහිල්ලා බලන්න මේ මව නිට්ටයද? මේ පියා නිට්ටයද? මේ පිය භූමිකාව නිට්ටයද? මව භූමිකාව නිට්ටයද? ස්වාම පුරුෂ නිට්ටයද? භාර්යාව නිට්ටයද? ස්වාම පුරුෂ භූමිකාව නිට්ටයද? මම කියන විදිහට මං කැමති විදිහට පවතිනවද? ඒක තුලින්ම දකින්න. ඒක තුලින්ම දකින්න. මේක මේ එදිනෙදා ජීවිතේ මේ දැන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මං හිතන්නේ ඒ කාරණේට මට පැහැදිලි කරන්න තියෙන්නේ ඔන්න ඔය දේ. හොඳයි අපි ආරාධනා කරනවා අනිත් පැත්තන්ටත් යමක් එකතු කරන්න තියෙනවනම්. කියන්න. ඔව් කතා කරන්න. දවස් දෙක තුන කරලා සාකච්ඡාව ධර්ම සාකච්ඡාව ඉතාමත්ම වැදගත් කියන එක කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අපි තවම ලෞකික ජීවිතයේ යම් ගැටලු ප්‍රශ්න බාධක කරදර මැද්දේ තමයි මේ ගමන යන්නේ. ඒකෙන් ස්වාමීන් වහන්සේ අපිට උඩුගම්බලා යන් ගොඩක් පියවරක් තමයි ස්වාමීන් වහන්සේ මේක අපි ඒක ස්වාමීන් සඳහන් කරන්න ඕනේ. තවමත් අපි ඔබ වහන්සේ කිව්වා වගේ අර ශුන්‍යාගාරවල අරණ්‍යගතවල ඊටම ප්‍රශ්නයක් නැතුව දැන් මට ඊටම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඒවට කිව්වා ඉන්ද්‍රිය ආරම්භන නැතුව මේ ගමන යන්න බෑ. අපිට එන කමටහන් විදිහට මේවා දකිමින්
මේ ගමන යෑම තමයි කළ යුත්තේ කියන එක ඔබ වහන්සේගෙන් මට සක්සුදක්සේ අපිට පැහැදිලි වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක නිසා ස්වාමීන් වහන්සේ මට මේ කියන්න අවශ්‍ය වෙලා තිබුණේ අපිට මේ දෛනික ප්‍රශ්න එනවා ස්වාමීන් වහන්සේ දිනපතා ඉතින් ලෞකික ජීවිතයත් සමග සහ ඔබ වහන්සේ දැන් කිව්ව පුද්ගල සම්බන්ධතා ඇතිවීම සම්බන්ධයෙන් නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒක ප්‍රශ්න කර නොගෙන ඒවට මුහුණ දෙමින් අපේ භාවනාව තුළ ඒවට අනුගත වෙමින් අපිට මට යන්න හැකියාව ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඒක පිළිබඳව අනේක වාරයක් කුසල ඇති වෙලා ස්වාමීන් වහන්සේ කුසල සම්පත් ඇති වේවා. නිවනටම ඔබ වහන්සේට යාමට මේ ආත්මයේද මේ භවයේදීම ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. විදුපාලීන රාජකාරී විදියෙන් ඉස්ලාමික දිවියකට පිළිපන් අප ලෞකිකත්වයේ සිට අප ඉදිරිය සඳහා වර්තමාන සමාජීය ස්වභාවික අනුකූලව නම් සීමිත කලක් හදා කර ගැනීම ආර්ය මාර්ගයට පටහැන් වේද උපවාසයේදී විස්නා අනුව මට හැදීගේ පුද්ගලයෙකුගේ සාර්ථක ජීවිත කළමනාකරණයක් ලෞකික ජීවිත කළමනාකරණයක් තුළින්මයි ලෝකෝත්තර ස්වභාවය සම්වන්නේ කියලා. ඒක පහදලාද? එතකොට ඔබතුමීගේ ප්‍රශ්නයට අනුව අපි කතා කළොත් ඔබතුමී අදහස් කරන්නේ මේ යම්කිසි ආකාරයක ලෞකික පැවැත්මට අදාළ කරන දෙයක් ගැනයි ප්‍රශ්නේ මතු කරන්නේ නේ. එතකොට අපිට ලෞකික දෙයක් සඳහා අපිට ඒ කියන්නේ ලෞකික පැවැත්මට අපිට මිල මුදල් ඔය දේවලුත් අපිට එකතු කරගන්න පුළුවන්. මිල මුදල් වැනි දේවලුත් අපිට අවශ්‍යයි. පුද්ගල සම්බන්ධතාවත් අවශ්‍යයි. මේ වගේ දේවල්. එතකොට හැම දෙයක්ම අපි උදෙක් පැවැත්ම සඳහා අවශ්‍ය දෙයක් හැටියට අපිට සලකා ගන්න පුළුවන්. ඒවා අපි දන්නවා මේකට මෙච්චර ප්‍රමාණයෙන් අවශ්‍යයි කියලා. අපි ආහාර නම් අපි දන්නවා ආහාර මෙච්චරයි අවශ්‍ය. දැන් අපි ආර්ය ප්‍රතිපදාවට ආවෙන් පස්සේ ඒක දාන්න. මිල මුදල් නම් අපි දන්නවා මිල මුදල් මෙච්චරයි අවශ්‍ය කරන්නේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට අපිට සම්පාදනය කරගන්න පුළුවන්. අර පිරිමැස්මෙන් ඒක භාවිතා කරොත් තවත් අපිට මේ මිල මුදල් පිළිබඳ ප්‍රශ්නේ තවත් අවම කරගන්න පුළුවන්. තවත් මේ පහසු කරගන්න පුළුවන්. ඒක නැතුව බැරි දෙයක් මේ ජීවිතේදී කාටද මිල මුදල් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. එහෙමනම් ඉතින් ඒ පුද්ගලයාගේ සියලු අවශ්‍යතා වෙනත් අයෙක් විසින් සම්පාදනය කරන්න ඕනේ. ඉතින් එහෙම සම්පාදනය කරන්න පුළුවන් වටපිටාවක් කාටවත් නැහැ. මේ භික්ෂුන් වහන්සේලා හැටියට මේ අපේ සියලු අවශ්‍යතාවත් අපේ දායකයන්ට 100% සම්පූර්ණ කරන්න බෑ. එහෙම හැකියාවක් නැහැ. ඒකට අපිටත් සිද්ධ වෙනවා එහෙමනම් යම් මිල මුදල් ටිකක් භාවිතා කරන්න. එහෙමනම් ගිහියත්තු හැටියට කටයුතු කරන ඔය ඇත්තන්ට ඊට වැඩි කාරණේ ඊට වැඩි ප්‍රශ්නේ උග්‍රයි. මේ தત્ත්වය වෙනස්. ඒ අනුව අපි දන්නවා මේක ලෞකික අවශ්‍යතාවයක්. මේක ලෞකිකත්වයට අදාළ දෙයක්. මේක පැවැත්මට අවශ්‍ය දෙයක්. එහෙනම් අපි කොයි මට්ටමින් කොයි ප්‍රමාණයෙන් මේ දේවල් පවත්වා ගත යුතුද පරිහරණය කළ යුතුද කියලා. ඒකේ ප්‍රමාණය එක පැත්තකින් අපි දන්නවා. ඊළඟට අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී හුඟක්ම ගන්න මේකේ ගුණය පිළිබඳ කාරණයක්. ගුණය කියලා කියන්නේ අපි මේවට තත්ත්වගත වෙන්නේ මේ මුදල්ම ජීවිතය කරගන්නේ මුදල් වලින් තොරවත් වැඩ කරන්න පුළුවන්. මිල මුදල් අවශ්‍යයි. නමුත් මිල මුදල් වලින් තොරවත් වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපි මිල මුදල් මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා හිතුවට සමහරට ඒ ප්‍රමාණයෙන් නොලැබෙන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රමාණෙම තියෙන්න ඕන මේ ප්‍රමාණෙ නැතුව ජීවත් වෙන්න බෑ කියලා එහෙම හිතන්න පුළුවන්. එතකොට අර තත්වගත වීමක් එතන තියෙනවා. එහෙම නෑ. ඒක මේ ප්‍රමාණයට තිබුණොත් හොඳයි. නමුත් එහෙම නොවෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒ නොලැබුණත් අපි එතෙන්දී ඒ විදිහට කටයුතු කරනවා.
ඒ ස්වභාවයේ තේරුම් අරගෙන කටයුතු කරනවා. ඒකයි කාරණේ. ඉතින් අපි දන්නවා මේකේ ලෞකික දෙයක් බවක් දන්නවා. ලෞකික භාවිතය දන්නවා, විවාහාරය දන්නවා. මේක නිකන් සර්පයා කියලා දන්නෝනේ බුදුහාමුදුරුවෝ සර්පයා කිව්වනේ. සර්පයා කියන එකෙන් අදහස් කරන්නේ මේ සර්ප දෂ්ටයකට හසු නොවි ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. සර්පයා කියන එකෙන් කියන්නේ මේ සර්පයා මරලා දාන්න හරි සර්පයා අයින් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ සර්පයා ඉතින් දෂ්ට කරන්න පුළුවන්. මෙතන විෂක් තියෙනවා. විෂ ශරීරගත වෙන්න පුළුවන් මරණීය විෂක් තියෙනවා. ඒක දැනුවත්ව ඉන්න ඕන නම් අපිට සර්පයා ඉඳීම ගැටලුවක් නෙවෙයි. ඒකයි තියෙන්නේ. කවුරු හරි හිතුවොත් මේ ලෝකේ සර්පයෝ ප්‍රශ්නයක්, මේ සර්පයෝ අයින් කරන්න ඕන කියලා. ඉතින් ඒක අර වැරදි තේරුම් ගැනීමක් මේක ඇතුළේ. ඒක නිසා මිල මුදල් කියන ඒවා තියෙනවා. ඒවා තියෙන්නේ භාවිත කරන්න, විවහාර වටිනාකමක් ඒවයි තියෙන්නේ. නිශ්චිත වටිනාකමක් ඇත්තෙත් නැහැනේ මිල මුදල් වල. අපි හිතන්නේ මිල මුදල් වල නිශ්චිත වටිනාකමක් තියෙනවා කියලානේ. අද කඩේට අරන් යන මුදල හෙට උදේත් අරන් ගියාම මුදලාලේ කියනවා ඒ ගානට අද දෙන්න බෑ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අපි කියන්නේ බඩු මිල වෙනස් වෙලා හරි අපි මොනවා හරි කියන නමුත් මේ මුදලට අපේ මුදලට නිශ්චිත වටිනාකමක් නැහැ. ඒක මුදල් වගේම මේ අනිත්‍යතාවය පෙන්වන හොඳම සාධක මම දකින විදිහට. හැමදාම කියනවා මේක වෙනස් වෙනවා කියලානේ. ඉතින් මං හිතන්නේ ඒ විදිහට අපි හිතාගත්තොත් ඒ විදිහට කටයුතු කරොත් ඔබතුමී කියන ආකාරයට මේ අපිට මිල මුදල් කොච්චර ඕනද කොයි ආකාරයෙන් ඕනද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේදී නිවන් මාර්ගයේදී අපිට ඒක විවහාර කරන්න පුළුවන්. අවසරයි මේ විසාකා මහත්මියට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එයාට ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් ඊයේත් ඒ දේම වුණාර මේ කට් අවුට් වෙන මොහොත වෙනකම්ම ඊට පස්සේ එයාට ඇහෙන්න ගත්තා. දැනුත් එයා මේ පටන් ගත්ත වෙලාව ඉඳන්ම try කරනවා එයාට ඇහෙන්නේ නැහැ කියලා. එයා කියනවා අපි මෙහෙන් මේ එයාව මියුට් කරලා වෙන්න කියලා. එතුමිය ලියලා තියෙනවානේ. එහෙම මට ලියලා තියෙනවා පර්සනලි මගේ account එකට මේ Vibe account එකට. මේ ඔබ වහන්සේලාට ඔතනින් තේනවනේ මේ අපි හැමෝගෙම mic off කරලා තියෙනවා. එච්චරනේ අපිට කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ පොඩ්ඩක් ඔබ වහන්සේට ඔතන බලන්නකෝ. mic එක පුළුවන් ඔබ වහන්සේට බලන්නනේ. පුළුවන් මට බලන්න. ඔව් එහෙනම් කියන්න. ස්වාමීන් වහන්සේ මේ වස්තු භාණ්ඩ පුද්ගලයන් පරිහරණය කිරීමේදී ඒතරට දෙන වටිනාකම වැඩි වෙන තරමටම අපිට මේ ඇලීම් ගැටීම් නිසා ස්වාමීන් වහන්සේ මේ මේ දුක ඇති වෙනවා. ඉතින් අනිස්සතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. ඒ විදිහට අපිට ධර්මය ඇසුරු කරමින් මේ ගමන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? එතන ඔය ඔබතුමී මතු කරන කාරණේ බොහොම වැදගත්. මේ දෙන අගයන් වටිනාකම් කියන ඒවා. ඒතර ලෞකිකත්වයේ තුල අපිට එහෙම වටිනාකමක් අගයක් නොදී ඉන්න පුළුවන්ද? මොකක්ද අදහස? ලෞකිකත්වයේ තුල එහෙම වටිනාකමක් නොදී අගයක් නොදී ඉන්න බෑනේ. ඒක අපිට දෙන්න වෙනවා ඒක. නමුත් මෙතන තියෙන්නේ අපි ලෞකිකත්වයේ ඉක්මවා යනවා කියලා කියන්නේ අර අපිම දෙන ලද වටිනාකමට අපිම දෙන ලද අගයට අපි උපාදාන නොවි සිටීම. අපි දන්න මේක විවාහාරාර්ථයෙන් තමයි අපි මේකට වටිනාකමක් දීලා තියෙන්නේ. නැත්නම් අගයක් ආඩම්බරයක් දීලා තියෙන්නේ.
එතකොට අපි ඒක විවාහාර මාත්‍රයෙන්ම තියලා නිකන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකට කිව්වේ වෝහාර මත්තේන සෝවෝහරයන් කියලා. විවාහාර මාත්‍රයෙන්ම විවාහාර කරන්න. හැබැයි අපිමයි මේකට වටිනාකමක් දුන්නේ. නේ? සමහර දේවල් වලට අපින මේ වටිනාකම් තීන්දුව කරන්නේ. අපි උදාහරණයක් ඇටියට අපි මොනවා හරි වත්තේ පිටියේ තියෙන දෙයක් ඉතින් වැඩිපුර තියෙනවා නම් ඉතින් අපි ඕක විකුණන්න බලමු. ඉතින් තව කෙනෙකුට අවශ්‍යතාවය නිසා වෙළඳ පොළට නිකුත් කරනවා අපි ඒක. නිකුත් කරනකොට ඒකට වටිනාකම දෙන්නේ කවුද? අපිම. ඉතින් සමහර වෙලාවට ගන්න එක්කෙනා ඇවිල්ලා ඕක හෙට්ටු කරනවා. එහෙම බෑ නෝනා මේ ගන්නට දෙන්න මේක අඩු කරලා දෙන්න මෙහෙමයි කියලා. ඉතින් අපි මේක දන්නවනම් මෙතන මේ වටිනාකමක් දෙන්නේ මේකට යම්කිසි විවාහාර වශයෙන් මිලක් නියම කරන්නේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ප්‍රයෝජනේ සලකා පමණයි මේ වැඩේ කරන්න කියන ඒ දැක්මේ අපි ඉන්නවනම් අපි අර දීපු වටිනාකම දැන් මම දෙන වටිනාකමයි අනිත් එක්කෙනා දෙන වටිනාකමයි අතර පරස්පරයක් වෙනවනේ. අර හෙට්ටු කරනවා කියන්නේ මම කියනවා මේක මේ ගානටයි දෙන්නේ කියලා අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා බෑ ඒ ගානට දෙන්න බෑ මේ ගානට තමයි දෙන්න පුළුවන් කියලා. එතකොට ඔතන අර මානසික අවියවුලත් ඒ වගේම අපි අතර ගැටුමත් මොකක්වත් ඇති වෙන්නේ මේ දෙන වටිනාකම අපි සම්මුතික වශයෙන් දෙන වටිනාකමක් හැටියට සලකාගෙන තියෙනවා නම් මේ ගැටලුව එන්නේ නැහැ. විවාහාර මාත්‍රයක් මේක තියෙන්නේ. හැබැයි මේක නැතුව බෑ. ඒ කියන්නේ මේ වටිනාකමක් නොදී කොහොමද මේක භාවිත කරන්නේ මේක යූස් කරන්නේ මේක හුවමාරු කරගන්නේ නේ? ඉතින් එහෙම අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. පුද්ගලයන්ට වුණත්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට වුණත්, භූමිකාවලට වුණත් අපි දීලා තියෙනවා. අගයක් ආඩම්බරයක් වටිනාකමක් දීලා තියෙනවා. අපි ඒක විවාහාර මාත්‍රයෙන් විතරක් විවාහාර කරනවා. අපි ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ අපි අරක බාර ගන්නවා. මොකද්ද? වටිනාකමක් ඕන. අගයක් තියෙන්න ඕන. ඒ ටික ඔක්කොම බාර ගන්න. නමුත් ඒ ටික බාරගෙන ඒක ඇතුළටම ගිහිල්ලා බලනවා අපි මේ දීපු වටිනාකම නිට්ටයද? අපිටම තේරෙනවා ඒක නිත්‍ය විදිහට පවත්වන්න බෑ කියලා. අර මිලදී ගන්න එක්කෙන ආපු ගමන්ම අපි දීපු වටිනාකම එයා හෙට්ටු කරනවා. එයා කියන බෑ ඒකට දෙන්න බෑ. එච්චර වටිනාකමක් දෙන්න බෑ. මේ ගානට දෙනව නම් දෙන්න. එතකොට අපි අර මේක ඇතුලේ හිටියනම් මේකේ හොඳ සිහි සබුද්ධිකව හිටියනම් මේක අනිත්‍ය අනාත්ම කියන ධර්මතාව අපි මනමින් තේරුම් අරගෙන එතෙන්දී ඒක ගත්තනම් අපිට අර හෙට්ටු කිරීම නැත්තම් අපි දෙන ලද වටිනාකම අඩුවීම හෝ වැඩිවීම ඒක එක්ක ඒක නොසලකාම හැරීම කියලා දාන්න පුළුවන්. කවුදෝ සල්ලි දීලා ගන්න කියලා අපි දීපු වටිනාකම නොසලකාම හරින්න පුළුවන් සමහර වෙලාවට. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා මේක සම්මුතික කාරණයක්. මේ යමකට වටිනාකමක් වැදගත්කමක් අගයක් ආඩම්බරයක් දෙන්නේ මේ ලෞකික පැවැත්මේ එක්තරා පැතිකඩක් මේක කියලා. ඉතින් ඒක තේරුම් ගත්තම එතන අර්බුදයක් නැහැ. අපිට ඔය වටිනාකම් එක්ක ලස්සනට ඉන්න පුළුවන්. ඔබතුමී පාවිච්චි කර වචනේ අනිශ්චිතෝච විහෙරති කිව්වේ ඒක තමයි. නිශ්චිත වෙන්නේ නැහැ මේකට. වටිනාකමක් ඇතත් වටිනාකමට නිශ්චිත වෙන්නේ. ඒ වටිනාකම එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. එහෙම පුළුවන්. ගොඩක් කුසල් අපේ හැමදෙරේ හොඳටම වැටුණා. හොඳයි මං හිතන එහෙනම් අපේ සාමූහික සාකච්ඡාවට අපිට ගත කර හැකි කාලය නිමා වෙලා තියෙන නිසා අදත් අපි අපේ සදහම් හමුව නිමා කරමු. ඉතින් සාරාංශ වශයෙන් කිව්වොත් අපි මේ ආර්ය ප්‍රතිපදාව භාවිතයට ගනිද්දී පටිපදාව පූර්ණේ කරද්දී ඒක භාවිතයට ගනිද්දී කොහොමද ඒක භාවිතේ භාවනා නැත්තම් බුදුරජාණන් වහන්සේ කිව්වේ භාවයේ තබ්බ ධර්මයක් හැටියට ඉදිරිපත් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යම් භාවයේ තබ්බං. මේක භාවිත කළ යුතු එකක්. මේක භාවිත කරගන්න ගියාම තමයි අපිට මේක කරගන්න අමාරු වෙලා තියෙන්නේ. අපි මේක ගැන දන්නෝ ඔක්කොමත් දන්නෝ නමුත් භාවිත කරගන්න ගියාම අපිට යම් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක නිසා භාවයේ තබ්බ ධර්මයක් කරගන්නේ කොහොමද
මාර්ග සත්‍ය පටිපදාව. ඒක තමයි අපි මේ අවධානය යොමු කරන්නේ. ඉතින් ඒ අනුව අද අපි විශේෂයෙන් ලෝකුත්තර සම්මා දිට්ඨියට ප්‍රවේශයක් ගත්තා. මම හිතනවා මේක මේ ප්‍රවේශය තුලින් අපේ කල්යාණ මිත්‍රයෝ මේක තමන්ගේ ජීවිතයේ ඇතුලේ ගිහිල්ලා මේ ලෞකිකත්වය පිරිසිඳ දකින්න ශක්තියක් ඇති කරගනී කියලා. ඉතින් ඒක තමයි අත් වශයෙන්ම ඌමනා කරන්නේ, අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ ශක්තිය හැමදෙනාටම ඇති කරගන්න පුළුවන්. දැන් ඒ සඳහා ශක්තිය තියෙනවා, හැකියාව තියෙනවා, සබුද්ධික බව තියෙනවා, සතිය තියෙනවා, වීරිය තියෙනවා. මේ කියන ගුණාංග ටික අපි වඩාගෙන තියෙනවා. ඒක නිසා මේක ගේ හදන්න අවශ්‍ය කරන කලමනා ටික එකතු කරගත්ත ඇත්තෝ මේක නොපමාව මේක හදනවා වගේ මේ අවශ්‍ය කුසල් ටික වඩාගෙන ඉන්න අපි නොපමාව මේ ඇති වෙලා තියෙන ගැටලු ටික සමහන් කර ගැනීම අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක නිසා ලෞකික ජීවිතය හොඳට පිරිසිඳ දකිමු. මේවයින් පලා යන්න දඟලන්න එපා. මේ පලා යෑම තුළ කවදාවත් නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන්කම නැහැ. ඒක නිසා මේකම හොඳට මේකටම හොඳට සතිමත් වෙමු. මේක ඇතුලේ හොඳට වීරිය තියාගමු. ප්‍රඥාව හොඳට මෙහෙවමු මේ ලෞකිකත්වයේ ඇතුලේ. එතකොට මේකට තියෙන මේ ඇලීම ගැටීම මුලාව නතර කරන්න පුළුවන්. මේ දෘෂ්ටිමය දෝෂය, මේ සංකල්පීය දෝෂය, මේ විවාහාර දෝෂය අපිට මගහරවන්න පුළුවන්. ඒකම තමයි නිවන කියන්නේ. ඒකම තමයි දුකින් මිදීම කියලා කියන්නේ. හොඳයි, එහෙමනම් අද සාකච්ඡාවත් අපි මෙසේ නිමා කරනවා. වෙනදා වගේම අපේ මේ සදාම් හමුවට වැඩම කළ පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, අනිකුත් අපේ කල්යාණ මිත්‍ර පිරිස හැම දෙනාම අපි ගෞරවයෙන් සිහිපත් කරමින් මේ උතුම් සාකච්ඡාව හැම දිනාටම මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදහසින්, උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි, සුවපත් වේවා.